හමුදුනේ දැන් කුසල් අකුසල් කියන්නේ අපි මේ අපේ මනස තුල ඒක වඩද්දී ඇති වෙන ভাইබ්‍රේෂන් එකක් වගේනේ. ඒක ভাইබ්‍රේෂන් එක. එතකොට පටිච්ච සමුප්පන්නව අපි ඕක ගෙනියද්දී ඊළඟ ආත්මයට ගෙනියද්දී ඔය ভাইබ්‍රේෂන් එක හමුදුනේ කොහොමද වෙනස් වෙන්නේ? කුසලයට දැන් චිත්තස්සන ප්‍රමාණය දැන් ඒකේ වෙනසක් තියෙනවද? අකුසලයට වෙනසක් තියෙනවද? ඕක කොහොමද පටිච්ච සමුප්පන්න ඕක? ඒක යන්නේ අර මේ අහේතුක ද්වි හේතුක ත්‍රි හේතුක විදිහට යන්නේ. ඒ කියන්නේ දැන් අලෝභ අත්වේ සම්මෝහ තුනම සම්පූර්ණ නම් ඒ සම්පූර්ණ උත්තම ভাইබ්‍රේෂන් එකක්. මොකද එතන හැබැයි ඒ දෙකෙන් එකක් අඩු වෙලා තිබ්බනම් ද්වි හේතුක පොසිටිව් ভাইබ්‍රේෂන්. ඊළඟට ඒව නැතුව සමහර අය කරන කිසි දෙයකට සම්බන්ධ නැතුව අහේතුකවත් කරනවා හොඳ වැඩ. හැඟීමක් නැහැ හැබැයි ඒ ගැන. එහෙම කරනවා. ඒතර අකුසල පැත්තට ගියාමත් එක්ක ලෝභ දෝෂ මොහ තුනම ත්‍රි හේතුකම හම්බ වෙනවා. මේ අකුසල්. ද්වි හේතුකව අකුසල්. අහේතුකවත් අකුසල් වෙනවා. එතකොට කුසල අකුසල දෙපැත්තම වෙනවා. දැන් ඇත්ත වශයෙන්ම වතර ভাইබ්‍රේෂන් එක විතර අපි ගෙනියන්නේ මතකයත් එක්ක එකතු වෙච්ච කර්ම ශක්තිය. මතකය කියලා දෙයක් නැත්තම් මේ මතකයත් එක්ක තමයි කර්ම ශක්තිය වැඩ කරන්නේ. දැන් හැබැයි මෙහෙම දැන් මතකයේදී අපිට මේ මතකය මේ උඩ හිතට මතක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. හැබැයි ඒ වුණාට ඒකේ මතකේ මැරෙන්නේ නැහැ. ඒක අභ්‍යන්තරේ තියෙනවා භවංගේ අපේ. ඒකට භවංග සිතන කියන්නේ භවංගයේදී සබ්ලිමිනල් මයින්ඩ් එකේ තියෙනවා. එතකොට ඒක ගෙනියන්නේ ඇතැම් විට දැන් අපි හිතමු සසරට ගෙනියන එක ভাইබ්‍රේට් වෙන්නේ අපි හිතමු දැන් ගොඩාක් වෙන්නේ Tamanට එක දැනුනොත් එහෙම. උදාහරණයක් වශයෙන් වෙන්නේ මෙහෙම කියනවා. ඔන්න රුවන්මැලි සෑය ළඟට ගිහිල්ලා රුවන්මැලි සෑයට මුලින්ම ගිහින් දැක්කහම හිත ගැස්සෙනවනේ ශ්‍රද්ධාවට. මෙහෙම තැනක් කියලා. ඒ දැක්කහම ඊට පස්සේ කොහේ යනකොට චෛත්‍යයක් දැක්කත් ඒ පුද්ගලයාට මේ ශ්‍රද්ධාව එක සැරේ උද්දීපනය වෙනවා. ඒ දැක්කහම දැන් ඊට පස්සේ අපි දැන් එයා වෙන ආත්මයකට ගියාම ඊළඟ ආත්මයකදී පොඩි ළමයා කාලේ ඔන්න අපි මනුස්ස ආත්මයකට ඇවිල්ලා මේ විශාල මොකක් හරි චෛත්‍යයක් දකින්න යනවා. ඒ චෛත්‍ය දැක්කහම ළමයා ඔහොම වෙනවා. ඒ වෙන්නේ අර ඒ වෙලාවේදී කර්මේ ভাইබ්‍රේට් වෙනවා අපි. දැන් ভাইබ්‍රේෂන් එක වෙන එක දෙවිදිහකට වෙනවා ඕක. එකක් සබ්කොන්ෂස් අනිත් එක කොන්ෂස්. සබ්කොන්ෂස් මට්ටමේදී අපට ඒක තේරුම් නොයන්න පුළුවන්. හැබැයි ඒ වුණාට අනිත් කෙනාට තේරෙනවා. ඒ ළඟ කෙනෙක් හිටියොත් එයාට අවබෝධ වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමු දැන් කෙනෙක් දැන් කපල් එකක් දෙන්නෙක් ගත්තොත් එහෙම එක්කෙනෙක් එක පාර්ට්නර් කෙනෙකුට අනිත් කෙනා ගැන සැකයක් තියෙනවා. අවුරුදු 15ක් මොකද හිතේ තියාන සැකේ තියාගෙන ඉන්න අහන්නේ නැහැ. අවුරුදු 15ක්ම අර කෙනාට තේරෙනවා මෙයා මාත් එක්ක කොච්චර හිටියා මෙයා මොකක් හරි මං ගැන හිතාගෙන ඉන්නවා වගේ. ඒ අවුරුදු 15කට පස්සේ ඕපන් අප් වෙලා කියනවා. හරි. අවුරුදු 15ක් මාත් බලන්න අදයි උත්තරේ හම්බුනේ. ඒ කිව්වේ කල්තිය ඇහුවා නම් මිනිස්සු හරිනේ ඕක. ඇයි ඇහුවේ නැත්තේ? එතනදී අර සබ්කොන්ෂස් විදියට ভাইබ්‍රේෂන් එක ගිහිල්ලා එතන. ඒක හැබැයි අනිත් පාර්ශ්වයට ඒක තේරෙනවා. දැන් මොඩර්න් සයිකොලොජි වලදී ඕක මේ දැන් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියන්නේ ඉතින් ෆ්‍රොඩියන් නේද මම දන්නවා ඉතින් තෙරපිස්ට් කෙනෙක්. නමුත් මේ කාල් ලියුන්ට මම ගොඩාක් ගරු කරන්නේ ඒකයි. යුන්ගින් සයිකොලොජි වල කාල් ලියුන් ආධ්‍යාත්මිකයිනේ. එයා මේ දෙන්න එක කාලේ හිටියට වයසෙන් අඩු වුණාට එයා මේ ස්පිරිචුවල් පැත්තට වැඩි. එයා ඉන්දියාවේ ගිහිල්ලා සාංචි තොරණ ළඟට ගිහිල්ලා ඉන්දියාවේ ගිහිල්ලා සාංචි තොරණේ තියෙන්නේ ධර්මචක්‍රයක්නේ. ඒ කාලේ වෙනකොට බුද්ධ ප්‍රතිමා එච්චර තිබුණේ නැහැ. සාංචි තොරණ ධර්මචක්‍රනේ මුලින්ම තිබෙනේ ධර්මචක්‍රේනේ බුදුහාඳුරන් නියෝජනය කළේ. ඊට පස්සේ ඒක සාංචි තොරණේ මේ ධර්මචක්‍රය දිහා බලලා මෙයා කියනවා කාල් ලියුන්. ඒක ලියලා තියෙනවා. ඒත් ලතන ඊට පස්සේ ආයි ගෝලයක් හිටියා මේ ඒ සයිකොලොජි උගන්වන කෙනෙක් හිටියා ඇමරිකන් කෙනෙක් ජෝසප් කැම්පෙල්. එයාත් කියනවා. ඊට පස්සේ ආ කියනවා මේ ගියෙන් පස්සේ මේ චක්‍රේ තියා බැලුවාම මේ මොනවද අෂ්ටලෝක ධර්මයේ මේ කියවෙන්නේ. ලාභ ආයසස නින්දා ප්‍රශංසා දුක සැප. මේ දිහා බැලුවාම ධර්මයේ දිහා බැලුවාම අටලෝ දහම ගැන තියෙනවා. මේ චක්‍රය දිහා කියන්නේ මගේම ভাইබ්‍රේෂන් ගැන. මම කොහොමද මම නෙගටිව් වුණාම මොකද මම නිසා අනිත් ලෝකයාට මම නෙගටිව් එනර්ජි බෙදන්නේ ভাইබ්‍රේෂන් බෙදන්නේ. මම පොසිටිව් වුණාම මම සුවපත් වෙලා මම කොහොමද අනිත් කෙනාව සුවපත් කරන්නේ. ඒ නිසා යුන්ගියන් සයිකොලොජි වල ගොඩක් තැන දෙනවා බුද්ධ ධර්මයට. එතකොට අපි දැන් ඔතන ভাইබ්‍රේෂන් එක සංසාරට ගෙනියන්නේ
අර දැන් අපි ඒතනදී එක වෙන්නේ සිතුවිල්ල මේ කර්මයේ මතකයක් එක්ක එන කර්ම බීජය. ඒ කියන්නේ පිනක් කරපු ගමන් සතුටක් එනවනේ. ඒක රෙජිස්ටර් වෙනවා ඉම්ප්‍රින්ට් එක. ඒ කියන්නේ හැමදෙන්නේ සප්තබොජ්ජංග වගේ ඇති වෙන ඒවාද? ඒවා තමයි දැන් ධම්මවිජය වගේ. දැන් ඒතර සප්තබොජ්ජංග වගේ බෝධිපාක්ෂික ධර්ම 37න් කීපයක් තෝරන වඩන්න කියන්නේ. අපි එතකොට ගෙනියන්නේ පොසිටිව් ඉම්ප්‍රින්ට්ස්. පොසිටිව් ඉම්ප්‍රින්ට්ස් තමයි ඊළඟට ඒ පසුබිමට ආවම අපිව ගයිඩ් කරන්නේ එකෙන්. එතකොට නෙගටිව් ඉම්ප්‍රින්ට්ස් අරන් ගියාම ඒ නෙගටිව් ඉම්ප්‍රින්ට්ස් වලින් තමයි ඊළඟට අපිව ඒ ටැප් වෙනකොට ඒ පරිසරයට ටැප් වෙනකොට අපි වඩලා අරන් ගිහලා නෙගටිව් ඉම්ප්‍රින්ට්ස් නම් ඒව ඇක්ටිවේට් වෙලා අපට තේරෙනවා එතනට ගියාම වගේ. දැන් උදාහරණයක් වශයෙන් ඔය දැන් ගොඩක් භාවනා කරන කෙනාට සිතුල් පව්වට ගියාම භාවනා කරන්න හිතෙනවා. එතකොට ගොඩාක් මස් මාළු කන කෙනා සිතුල් පව ඇතුළු වෙනකොටම මාත් එක දවසක් ගියා. මුවෙක් අල්ල ගන්න පුළුවන් වේද දන්නේ නැහැ කියලා කටින් කියුණා. ඒ මොකද එයාට මේ ටැප් වෙන්නේ අර වයිල්ඩ් ලයිෆ්. මස් කණ්ඩනේ යන්නේ. මට ටැප් වුණේ මං අනේ රහතන් වහන්සේලා දහස් ගණනාවක් වැඩ හිටපු භූමියක්. මට භාවනා මං කිව්වා ඔයාලා ගඩේම යන්න ආව නම් මම අත්වසම ඔයාලත් එක්ක මම එන්නේ. හැබැයි මාව තියලා ඔයා ඇවිදින්න යම් හාමුදුරුවෝ ඇවිදින්න මම ඔයාලත් එක්ක ඇවිදින්න ඉන්නේ නැහැ දැන් අද. හරි හැපෙද ගලත් මම ඒකට භාවනා කරන්නම් කිව්වා. මම කිව්වා ඔයාලා ආපහු හැරලා එන්න ඔය කිව්වා. ඉතින් මේ කට්ටිය අත්වසම දැන් මට මේ පොලිසියට කියන්න බෑ මාත් එක්ක ගිය ගෲප් එකනේ. ඉරේ යනවනේ. හැබැයි මම කිව්වා මම කැමති නෑ වැඩේට කියලා. මම කෝකට හැරලා එන්න වෙයි කිව්වා. මම භාවනා කරන්න පටන් අරන් මිනිත්තු 15ක් නෑ කෑ ගහගෙන ආවේ. බැලින්න යනකොටම අලියෙක් පන්නලා ඉඳලා. අර පන්සලට එන අතන් අලියා ඉන්නවා. ඒ අලියා කාටවත් හානියක් කරන්න මේ ගෲප් එකට ගහන්න ඇවිල්ලා. ඇයි මම කිව්වා අන්න ඒකයි. අලියා දැනගත්ත වැඩේ. අලියාට තේරුණා ඔය කට්ටියක නෙගටිව් වයිබ්‍රේෂන්. ඒ නිසා තමයි නැත්තම් අලියා හාමුදුරුවෝ ළඟට එනවනේ. මං කිව්වා ඒක තමයි නෙගටිව්. ඒක මම වයිබ්‍රේෂන් කතාව කිව්වා. මොකද මෙයාලගේ චිත්ත වීති මෙයා දිගටම වයිබ්‍රේට් කරන්නේ වයිබ්ස් ඔක්කොම එන්නේ නෙගටිව් ඒවා. හිතේ තියෙන්නේම වයිල්ඩ් ලයිෆ් කියන්නේ සතෙක් අල්ලගෙන අරන්න. ඒක යනකොට ඒක මුලින්ම වැදුනේ මුලින් හිටපු සතාටනේ. අනිත් එක හරිය මේ ඔය මේ තිරසං සත්තු ගොඩක් හරිය මේ කට්ටිය ලෝ සෙන්සිටිව්. ඔව් සෙන්සිටිව් යාළුවෝ තේරෙනවා. එයාලට පුළුවන් ලෝ ෆ්‍රීකවන්සි කියවන්න. පොඩි ළමයින්ට බල්ලන්ට අලින්ට එතකොට ඌරක පවුලේ සත්තුන්ට ඕන කෙනෙකුට පුළුවන් මේ වයිබ්‍රේෂන් කියවන්න. එතකොට වලහට එයාලා දන්නවනේ ඒක. අර මම ළඟ ඊපෙරේද දැක්කයි වයිබ්‍රේෂන් අර මේ වෝකින් එක කරනකොට මම දැක්ක අර මේ වලහෙක් ඇවිල්ලා දැන් මේකට හෙලවෙන්නේ නැතුව ඉන්නවා. මේකට ටෙලිෆෝන් එකේ ඉන්නවා මේ වලහ දිහා බලන්නේ නැතුව ඉන්නවා ගානක් වන් නැතුව. වලහ ඇවිල්ලා ඒ ලේඩි ළඟට ගිහලා ගර්ල් ළඟට ස්නිප් කරලා ඉඹලා හැම්මෙන් කරලා ටිකක් කරලා ගියා යන්න. හැබැයි බැරි වෙලාවට පොඩ්ඩක් හරි ගැස්සුණා නම් එහෙම හිතනවා මේ මට බයයි. එතකොට නෙගටිව් වයිබ්‍රේෂන් නේ. එතකොට දැන් එතනදී බය කියලා කියන්නේ ඒ ගෑනු ළමයා බය වුණා නම් වලහ ළඟට ආපු වෙලාවේ එයාට ඇති වෙන්නේ දෝෂ මූලික සිතක්. දෝෂ මූලික සිතක් කියන්නේ එතකොට ද්වේෂය කියන්නේ හැම විටම බය කියන්නේ තරහවක්නේ. මොකද තරහව කියන්නේ ද්වේෂ මූලික සිතක්. එතකොට එතන තරහක් දැන් අපි කෙනෙකුට බයයි කියන්නේ ඇත්ත වශයෙන්ම තරහව. මට බයයි කියලා කියන්නේ කෙනෙක් බය වෙනවා කියන්නේ තරහ. ඒ නිසානේ බුදුහාමුදුරු දේශනා කළේ දැන් අර සමහර ආගම් වල උත්සාහ උගන්වනවානේ මේ මොකද්ද දෙවියන් කෙරෙහි භක්තිය ඇතිවන්නේ බය තුලිනි. බුදුහාමුදුරු දේශනා කළා අපායගාමි වන්නේ බය තුලිනි. අනිත් පැත්ත සම්පූර්ණයෙන් අනිත් පැත්ත. අනිත් පැත්තට. මොකද දැන් අර ඒක හිතන්නේ මම අර ප්‍රැක්ටිකල් බැලුවේ අර ගැහණු ළමයා ඒක ගණන් ගන්න නැතුව රිලැක්ස් එකේ හිටියා. එහෙම ඉන්නකොට එහෙම හිටියා කිව්වේ අර සතා ගැන ඇති වුණේ ෆ්‍රෙන්ඩ්ලිනේ. ෆ්‍රෙන්ඩ්ලි හැඟීමක්. හරි මේ සතෙක් මට හානියක් කරන්නේ නැහැ මම හානියක් කරන්නේ නැහැ කිව්වා. වලහ ළඟට ඇවිල්ලා ඉබලා ගියා කරගිලා. මොන දිහා බැලුවා හැරිලා අතින් ඔහම කරනවා. ගහනවා බැලුවා හද්දයක් වන්න නැතුව ඉන්නවා. මේ ඊට පස්සේ දිව්වනම් එහෙම දුවනවා නම් බයනේ බය කියන්නේ දෝෂ මූලික. එතකොට නෙගටිව් වයිබ්‍රේෂන්. ඒකම තමයි අර ඔය ගෙනියන්නේ එහෙම ගෙනියන්නේ ඉම්ප්‍රින්ට් එකෙන් ඇත්තටම. සංසාරයට ඔය වයිබ්‍රේෂන් ගෙනියන්නේ අපි අර මොකද්ද මහා පුස්තකාලයක් අර පෙන් ඩ්‍රයිව් එක චිප් එකක දාලා ගෙනියනවා වගේ. ඊට පස්සේ අපි ඒක රන් කරනකොට ෆයිල් එක අපි ඔක්කොම ගන්න පුළුවන් නේ.
ඒ වගේ තමයි අපි වයිබ්‍රේෂන් උත් ගෙනියන්නේ හොඳ හෝ නරක වයිබ්‍රේෂන් සංසාරට ගෙනියනවා. ඒක ගබඩා කරන ගෙනියන්නේ භවංගේ. ඒ අවස්ථාව දැක්කට පස්සේ ඇක්ටිවේට් වෙනවා. ඇක්ටිවේට් වෙනවා. ඒක කුසලයක් නම් ඒ කුසල වයිබ්‍රේෂන් එකක් නම් කියන්නේ පිනක් නම් එහෙම පාපයක් නම් එහෙම. නමුත් දැන් සත්‍ය බෝධ්‍යාංග වගේ බොජ්ජංග ධර්ම වලට තියෙන ඒ අය ගෙනියන්නේ බෝධිසත්ව ඉම්ප්‍රින්ස් විතරයි. මොකද බෝධිසත්ව ඉම්ප්‍රින්ස් වලදී ඇලීමක් නැහැනේ. දැන් අපි කාටත් සත්ව කියලානේ කියන්නේ සංස්කෘතයෙන් සත්ව පාලියෙන් සත්ත්ව. ඉතින් සත්ත්ව කියන එකේ තේරුම තමයි ඇටැච්මන්ට් කියන එක. ඒ කියන්නේ ජීවයක් ලෝකෙ කොහරි පවතිනවද? මේ මයික්‍රෝ ඕගනිසම්ස් වල ඉඳලා ශුද්ධ ජීවයෙන් ඉඳලා විශාලම සත්වයා දක්වා එතන හැම විටම මේ පැවැත්ම නැත්තම් එක්සිස්ටන්ස් කියන එක පවතින්නේ ඇටැච්මන්ට් එක තුල. හැම වෙලෙම බලන්නේ මොන හරි ගන්නදී. එතකොට ඒක තමයි අපිට සත්වයෝ කියලා කියන්නේ. දැන් ඔය සත්ව කියන වචනේ being living being කියවට ඉංග්‍රීසියට එන්නේ නැහැ තේරුම. සත්ව කියන එක එනවා being කියලා එනවා. ඒක පරිවර්තනයේ හරි. රීස් ඩේවිඩ්ස් වගේ හැබැයි එතන being කියලා කිව්වට පැවැත්ම ගැන කියුණාට ඒ පැවැත්මේ nature එක කියවෙන්නේ නැහැ. ස්වභාවය කියවෙන්නේ නැහැ. ඒ කියන්නේ එතනදී නීමර් පරිවර්තනය කරන්න ඕනේ being true and due to attachment. එතකොට attachment එකක් නැත්තම් එහෙම දෙයකට ආසාවකුත් නැත්තම් එහෙම දෙයක ගැන හිතන්නේ නැත්තම් එතන පැවැත්මක් ඇත්තටම නැහැ අපට. ඒ නිසානේ ත්‍රිලක්ෂණ ධර්මයේ දේශනා කළාම බුදුහාමුදුරන්ගේ සමකාලීන සමහර ආසාසර බුදුහාමුදුරන් විරුද්ධ වුණේ වෛර වුණානේ. වෛර වුණානේ මොකද දේශනා කළානේ යමක් අනිත්‍ය නම් එතන දුකයි. දුකක් වශයෙන් තන ආත්මීය වශයෙන් ස්ථිර සදාකාල දෙයක් ගන්න දෙයක් නැහැ. ඔය කියන ඔබ අදහන මෞංකාර බ්‍රහ්මයාත් අයිති වෙන්නේ අනාත්මීයයි. කියලා කිව්වහම තරහ ගියා. එතකොට එතනදී සත්ව ඒ නිසා තමයි ඊට පස්සේ බුදුහාමුදුරෝ දේශනා කළා මේ අපේ සත්ව ජීවියාගේ ලක්ෂණය තමයි බැඳීම, බන්ධනය නැත්තම් මේ තෘෂ්ණාව. ඒ නිසා සත්ව කියලා කියනවා. හැබැයි ඒක නැති කරන්නත් ඊට විරුද්ධ විදිහට ඇටැච්මන්ට් එකක් තියෙන්න ඕන. අත්හැරීමේ ආසාවක් එන්න ඕනේ. අත්හැරීමේ ආශාව තමයි බෝධි කියන්නේ. ඒතකොට බෝධියට ඇටැච් වෙන එක බෝධිසත්ව. එතන බෝධිසත්ව. එතකොට ඒක තමයි හොඳ ඇටැච්මන්ට් එක. හැබැයි ඒක ඇටැච්මන්ට් එකක් නෙවෙයි. ඒකට කියන්නේ මෙහා ගොඩක් අය අහනවා ඉතින් desires හොඳ නැත්තම් නිවන desire වෙන එකත් හොඳ නෑ desires. ඔව් නමුත් එතනදී තියෙන ප්‍රාර්ථනාව ගැනීමේ ප්‍රාර්ථනාව නෙමෙයි. අත්හැරීමේ ප්‍රාර්ථනාව. ඒ අත්හැරීමේ ප්‍රාර්ථනා බෝධිසත්ව බෝධිපාක්ෂ ධර්ම වඩලා සතර සම්‍යක් ප්‍රදාන අපි කියන සත්‍තිස් බෝධිපාක්ෂ ධර්ම වල තියෙන 37න් එක මුළු ගෲප් එකම වඩන්න පුළුවන්. අර ගෲප් එකම වඩන්න කියන්නේ ගෲප් එක අර එකින්කට සම්බන්ධ හින්දා. කොටස් හතර. මේ එතකොට හැබැයි හතරෙන් එක සත්‍තිස් බෝධිපාක්ෂ වලින් එක සත්‍ය බෝධ්‍යාංග හරි සතර සම්‍යක් දැන් මම දන්න ගොඩක් අය ඉන්නවා. සතර සම්‍යක් ප්‍රදාන වඩනවා. එතකොට දැන් ඒ අය ඒක වඩන්නේ බෝධිපාක්ෂ ධර්ම වඩන්නේ අර භූමියක් අරමුණු කරගෙනනේ. එහෙම වඩනකොට යාට මරණාසන්න මොහොතේ මතක් වෙන්නේ හරි සතුටින් ඉන්නේ අනේ මේ නරක වෙන කයි දාලා යන්නේ කොයි වෙලාවෙද කියලා මම මේ බලාගෙන හිටියේ. එහෙම හිතන්නේ. දාලා යන්නේ කොයි වෙලාවෙද කියලා බලාගෙන හිටියේ. නම හොඳ සිද්ධියක් තියෙන දැන් මට මතක නෑ අපේ ලොකු නායක හාමුදුරුවෝ මට මතක නෑ. අපේ මොට්ටුන්නේ ලොකුම නායක හාමුදුරුවෝ අපාතී ඒ නායක හාමුදුරුවන්ගේ ගෝලහා නායක හාමුදුරුවෝ තමයි එක ගුරුවරයෙක්. ඉතින් ඒ අපේ මේ නායක හාමුදුරුවෝ කියනවා ඒ නායක හාමුදුරුවෝ අපවත් වෙනකොට කලින් දවසේ ගෝලෝ බාලෝ ගෝලෝ ටික රැස් කරලා. රැස් කරලා හෙට පාන්දර 4ට එන්න මේ සතිපට්ඨාන දේශනාව කරන්න කියලා. එයි කියන්නේ ඉතින් මම සතිපට්ඨාන දේශනාවට ආසයිනේ මම වෙනදත් ඒක කියනවා. අද ඔබ වහන්සලාගෙන් හෙට ඔබ වහන්සලාගෙන් අහන්න කැමතියි. කියලා සතිපට්ඨාන දේශනාව කරන්න කියලා වැදගෙන හිටියා මේ දිගටම දේශනා කරන්න. ඊට කලින් කතා කරලා කියන එකකින් බාර දීලා තිබ්බ පන්සල් එක එකනාගේ සැප දුක් වෙනම අහලා ඉවරලා කොහොම කරලා හැමදේම අහලා විස්තර හොඳින් ඉන්න මෙහෙම සිල් රැක ගන්න ඔක්කොම කියලා. අහවල් පන්සල මෙහෙම බලා ගන්න දායකයන් සේවයක ඔක්කොම ඇඩ්වයිස් ටික දුන්නා. දීලා ඉවරලා හෙට 4ට එන්න කිව්වා. සතිපට්ඨාන සූත්‍රය දිගට දේශනා කරනකොට නායක හරින වයස මේන වැඳගෙන අහගෙන හිටියා. සූත්‍රේ ඉවර වෙන්න ඔන්න මෙන්න කිට්ටු වෙනකොට මේ සද්දයක් නැහැ. ඉන්න හාමුදුරු තේරෙනවනේ. අත් තියලා බැලින්නම් මේ
ඊට පස්සේ කලින් දවසේ කියලා තියෙන පාන්දර 4ට එන්න මට පැයකින් විතර ගමනක් යන්න තියෙනවා කියලා. ගමනක් යන්න එන්න කියලා. ඊට පස්සේ දේශනාවෙන් හැමීට කලම් පස්සේ පින්තු 45 පැයක්වත් යනවා සතිපට්ඨාන දේශනාවට වේගෙන් දේශනා කළා. ටිකක් කළා බලන්න අතපය තේරුණා නිකන් හුස්ම ගන්න නැහැ වගේ අපවත් වෙලා. එතකොට පොතක ලියලා තිබිලා ඒක. මේ මම අදිස්ථාන කරලා තියෙන්නේ මේ ශරීර කය දාලා යන දවස ගැන. හරි සතුටෙන් ඉන්නේ දාලා යන. නමුත් ඒ වෙලාවට කිව්වේ නැහැ. කිව්වනම් එහෙම කලබල වෙනවනේ කට්ටිය. කලබල වුණින් පස්සේ මේ ඊට පස්සේ ඒක මේ හාමුදුරන්ට නායක හන්නත් හොඳ නැහැ. ඥානනාන්දරත් ඔක්කේ වань සායනෝස්නේ බුදුහාමුදුර අපවත් වෙනකොට ඒක. ඔව් ඒකනේ ඔව්. ඒක අදිස්ථාන කරනවා තමයි. දැන් මම දන්න උපාසක මහත්තයෙක් හිටියා හැම ලංකාවේ. ඒ උපාසක මහත්තයා මේ හරියට වන්දනාව යනවා. පුරා හරි දුප්පත්. කුලී වැඩ කරන්නේ කුලී වැඩ කරලා වන්දනාව යනවා, දන් දෙනවා. ඊට පස්සේ මේ අර මේ කමතක පැලක් හදාන ජීවත් වුණේ. ඉතින් එළි වෙනකම් කරන්නේ ඒ 100ක් කරන්නේ භාවනා කරන එක. භාවනා කරනකොට මට මතකයි අපි පොඩි ඒතර මහාන වෙලා පන්සලට ඇවිල්ලා කියලා ගියා. පොඩි හාමුදුරනේ මට ගමනක් යන්න තියෙනවා. දුර ගමනක් මේ සමහරට ආයෙ දවසක හමු වෙමු. ඔබ වහන්සේ හොඳට ඉගෙන ගන්න කිව්වා. කවද්ද යන්නේ 100 කියලා මම හෙට උදේ යනවා මම. උදේ මං හිතන්නේ ඒක ටෙලිෆෝන් නැහැ නේ කාලේ. මේ බයිසිකලේ කොල්ලෙක් ඇවිල්ලා අනේ අඩාගෙන ඇවිල්ලා කිව්වා අපි 100 අද උදේ නැති වුණා කියලා. මං කී හැන්ද ඇවිල්ලා කියලා ගියා ගමනක් යනවා කියලා. අනේ හාමුදුරනේ ඉතින් අපිට කිව්වේ නැත්තේ. මං කා ඔයාට කියන්න තියා මට කිව්වෙත් නෑ හරියට. ඒක තමයි අත්හැරීම කියන එක. එතකොට ඉතින් ගොඩක් බණ භාවනා කරපු එක්කෙනෙක්. එතකොට එතනදී එයාට අර මේ ශරීරය දාලා තව ශරීරයකට යන එක ඒක මේ ලොකු ටර්නින් පොයින්ට් එකක් නෙමෙයි. ලොකු දෙයක් නෙමෙයි. නමුත් ඔතන අර ඉම්ප්‍රින්ට්ස් ගෙනියනකොට වයිබ්‍රේෂන් සංසාරට ගෙනියන එක හොඳ නැති නිසා බුදුහාම ධම්මපරේ දේශනා කළා නේ ඉද තප්පති පෙච්ච තප්පති කියලා. මෙලව තැවෙන කෙනා පරලොවක් තැවෙනවා. ඉද නන්දති පෙච්ච නන්දති. මෙලව සතුට වෙන කෙනා පරලොවක් මේ සතුට වෙනවා. එතනදි කියන්නේ මෙලොවදී තමයි අපි ගෙනියන ඉම්ප්‍රින්ට් එක හදාගන්න ඕනේ. දැන් ඔය සත්‍ය විභංග සූත්‍රයේ මොකද්ද ධම්සප්පතුම සූත්‍රය දේශනා කළා ඊට පස්සේ ඒකේ අටුවාවනේ එක්ස්ටෙන්ෂන් එකනේ මේ සත්‍ය විභංග සූත්‍රය. ධම්සප්පතුම සූත්‍රයේ දේශනා කළ ඉවරලා බුදුහාමුදුරුවෝ කෙටියෙන් දේශනා කළා වැඩියා. ඉතින් කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ සෝවාන් වුණා ඊට පස්සේ දිගට කතා ඊට පස්සේනේ මේ ඊට පස්සේ කරපු දේශනාවක්නේ ඔය මේ සරියුත් හාමුදුරුවෝ කරපු දේශනාවක්නේ මොනවද සත්‍ය විභංග සූත්‍රය කියන්නේ. එතනදී අර මුල් දේශනා කරපු දේශනාව තමයි විග්‍රහ කරලා ඇනලයිස් කරලා උගන්වන්නේ එතනදී. ඒකෙදි බුදුහාමුදුරුවෝ පැහැදිලිවම දේශනා කරනවා මේ මං මෙහෙම උපන්නා නම් හොඳයි, මෙහෙම ලෙඩ වෙන්නේ නැතුව හිටියා නම් හොඳයි, මෙහෙම වයසට යන්නේ නැතුව හිටියා නම් හොඳයි, අනේ මෙහෙම නම් ආයෙ වෙන්න එපානේ කියලා දුක් වෙනවා. ඒ තැවීම මොකද කරන්නේ? අනේ මෙහෙම වෙන්න එපා කියන එක ඊළඟ භවයේ ගිහිල්ලත් අනේ මෙහෙම වෙන්න එපා කියන්න වෙනවා. මොකද මේ නෙගටිව්නේ. වයිබ්‍රේෂන් එක ඉම්ප්‍රින්ට් එක ක්‍රියේට් කරන නෙගටිව් එකක්. ඒ නිසා ඔය සංසාර පුරුද්ද කියන්නේ ඒකනේ. එහෙමුණින් පස්සේ හොඳ තැනකට යන්නේ නැහැ. ඒක සානස ප්‍රාර්ථනාවක් වෙන්නේ නැද්ද මෙහෙම වෙන්න එපා මට විතරය ඒක තමයි එපා කියන්නේ. බුදුහාමුදුරුවෝ කියන්නේ එහෙම ප්‍රාර්ථනා කරන්න එපා කියලා. එහෙම නෙමෙයි කියන්නේ අතන. එහෙම ප්‍රාර්ථනා කළාම දැන් අපේක්ෂා භංගවතට පත්තලා ඉන්නවා කියලා මේක ඉම්ප්ලයි වෙන්නේ. ඒ කියන්නේ දුකක ඉන්නවා. ඒක කියන්නේ දුක්ඛ දෝමනස්සන් කියලා තියෙන්නේ. දුක්ඛ සතිපට්ඨාන සූත්‍රයේ කියන දුක්ඛ දෝමනස්ස කියලා. දුක්ඛ කියන්නේ කායික දුක. ඒක සත්‍ය විභංග දේශනා කරනවා. දෝමනස්ස කියන්නේ හිතේ දුක. ඒ කියන්නේ කායේ දුක physical pain, දෝමනස්ස mental pain. එතකොට අනේ මෙහෙම වුණා නම් හොඳ wishful thinking වලට දැන් wishful thinking සහ මේ අදිෂ්ඨානයේ දෙකක් නේ. ඔක දෙකක්. දැන් ගොඩක් බටහිර අපිට උගන්වන්නේ wishful thinking. ඒක ප්‍රාර්ථනාවක්. ප්‍රාර්ථනාව නෙමෙයි තියෙන්නේ action එක. action එකේදී වෙනසක් තියෙනවා. වෙනසක් එක මෙන්න මෙහෙමයි. හරි මම උපාධියක් ගන්නවා. ඒ ගන්න යනකොට බාධක එයි. ඒ බාධක ආවම මම අඬන්නේ නැහැ. ඒක මට ගන්න මම අදිස්ථානේ යනවා මට ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන්. දැන් අදිස්ථානයේදී ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන් කියලා අදිස්ථානේ එතනදී යන්නේ මේක ලැබිය යුතුමයි කියලා නෙවෙයි. ලැබිය යුතුමයි කියලා ගියාම ඇත්ත වශයෙන්ම බොහෝ විට අපේ එනර්ජි එක නැති වෙනවා. අඩු වෙනවා.
ඒක ඒ මල් පූජාවෙන් කියන්නේ ඒකයි. ඉතින් මලට මං ආදරේ හැබැයි හෙට ඒක පර වෙන බව දන්නවා. දැන් එතකොට ඒ අදිෂ්ඨාන පාරමිතාවේදී දැන් ඔය පාරමිතාවක් වශයෙන් ගන්නකොට ඔය විභාගෙදී වගේ එන තත්ත්වය වගේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ එතන. මොකද එක්සෑම් එකදී විභාගයේදී අපිට තියෙන ලෞකික ප්‍රාර්ථනාවන්නේ ගන්නනේ. ආධ්‍යාත්මික පාරමිතා පුරනවල තියෙන අත්තරින්දනේ. මොකද බුදු බව කියලා මේ අවබෝධය කියලා කියන්නේ මනස හිස් කරන එක සම්පූර්ණයෙන්ම. හිස් කළාට පස්සේ අර එනවනේ මේ සිතුවිලි දැන් හැම සිතුවිල්ලක්ම එක්කෝ ලෝභ ද්වේෂ මෝහ නිසා එනත අලෝභ ද්වේෂ සමෝහ නිසා හැම සිතුවිල්ලක්ම එක්කෝ කුසල එක්කෝ මේ මොකක්ද පොසිටිව් සිතුවිල්ලක් එහෙම නැත්නම් නෙගටිව් නේ. ඔය දෙකම ඉන්ද්‍රියනේ. දුක්ඛ සැප දෙකම ඉන්ද්‍රියයි. ඉන්ද්‍රිය පදනම් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ සෙන්ස් බේස් දෙකම සෙන්ෂුවල් නේ. එතෙන් භාවනාවේදී දැන් අපි හිතන ඔන්න හරි කෑම කාලා බඩ පිරලා ඉන්නේ. ඒක සුඛනේ. ඒක ඉන්ද්‍රිය නිසානේ. ඉන්ද්‍රිය සංතරපණේ බඩගිනි. පිපාසයි. නිදිමතයි. එතකොට එතනත් ඉන්ද්‍රියනේ. එතන නෙගටිව්. දැන් එතකොට භාවනා කරන වෙලාවේ අද නම් මගේ බඩ රිදුන්නේ නැහැ කියලා සතුටු වෙනවා. ටිකක් කලකට මොකද වෙන්නේ? බඩ රිදෙන්නත් පුළුවන් ආපහු. ඇයි? එහෙම නැත්නම් ඊළඟ භාවනාවට ගියන් පස්සේ බඩ රිදෙන්න පටන් ගන්නවා. එතකොට කියන්නේ අනේ ගිය සතිය භාවනා කරන එහෙමුන්නේ මේ සැරේ උනානි කියනවා. ඒ උනේ මොකද? අතන වැලිඩේට් කළා අර ආපු සතුට. වැලිඩේට් කරන්නේ අපි ඒක වැලියු එකක් දෙන්නෙම සබ්කොන්ෂස් විදිහට වැලියු එකක් දෙන්නෙම මේක හැමදාම මට ඕනේ කියලා. එතකොට ඒ වගේම තමයි භාවනාවට වන්න කකුලේ අමාරුවක් කියනවා. ඉතින් හැමදාම ඕක එනවා. ඊට පස්සේ එතනදි කියන්නේ මේ හැමදාම මේක එනවනේ. භාවනා කරන්න වාඩිනොත් මේක එනවමයි කියලා කියන්නේ. භාවනා කරන්න වාඩි වුණොත් එනවමයි කියන්නේ හිතෙන් ඒක මේ පිළියරක්. එතකොටම එන්නේ ඒකත් ප්‍රෝග්‍රෑම් කරලා. දෙකම ප්‍රෝග්‍රෑම් නේ. එතකොට ඉන්ද්‍රිය සුඛ ඔකාරේ වචන දෙකත් මම අද විස්තර කළේ සූ ප්ලස් ක දූ ප්ලස් ක මාප්‍රන්න කයන්නෙන් කියන්නේ painful eventuality. අවසානයේ essenceless සාරයක් නැහැ. කයන්නෙන් අදහස් කරන්නේ සාරයක් නැහැ කියන එක. හැබැයි ඒක experience එක යනකම් සූ. එතකොට හොඳයි. හැබැයි අවසානයේ ඉතුරු වෙන්නේ ආපෝක. අත්දැකීම යනකම් experience වෙනකම් වේදනාව. ඊට පස්සේ ආපහු ඉතුරු කොහොමද ඉවර වෙන්නේ ආපහු මේ තේරුමක් නැහැ කියලා. එතකොට හොඳ දෙයක් කළා සතුටුදායක දෙයක් කළත් ඉවර වෙන්නේ මේ කයන්නේ. ඒ කියන්නේ නිස්සාරයි කියලා. no essence කියලා. නරක දෙයක් කළත් කොහොමත් වේදනාව කියලා තාපු ඒත් ඉතුරු වෙන්නේ අරකමයි. එතකොට මේ සූ සහ දූ කියන්නේ අපේ එක්ස්පීරියන්ස් එක අත්දැකීම. සූ සහ දූ කියන්නේ නෙගටිව් එක්ස්පීරියන්ස් එකයි පොසිටිව් එක්ස්පීරියන්ස් එකයි නෙගටිව් එක්ස්පීරියන්ස් එකයි. සූ පොසිටිව් එක්ස්පීරියන්ස් දූ නෙගටිව් එක්ස්පීරියන්ස්. ක කියන්නේ අවුට්කම් එක. දෙකේම අවුට්කම් එක නෙගටිව්. හැබැයි භාවනා කරගෙන යනකොට දිගට සතුට නිසා අද නම් බඩේ අමාරු ආවේ නැහැ කියලා සතුටු වෙන්නෙත් නැතුව. ඊළඟට කකුලේ අමාරුව ආවා කියලා දුක් වෙන්නේ නැතුව හිටියාම ඒ දෙක ඩිසෝල්ව් කරනවා අපි. දෙක බැලන්ස් කරාට පස්සේ තව එනවා සිතුවිල්ලක්. සිත කියන්නේ ඒකට කියන්නේ මේ absence of feeling. සිතුවිලි නැති මොහොතක් එනවා. ඒක සෙන්සරි නැත්තම් ඉන්ද්‍රිය නෙමෙයි. ඒක අර දෙකටම නැති එකක්. ඒක අර beyond duality කියන්නේ. ඒක ද්වයතාවට වැටෙන්නේ නැහැ. මොකද අපි සාමාන්‍යයෙන් අපේ චින්තනය ඔක්කොම duality එකකින් යන්නේ අපි ද්වයතාවෙන්නේ. අර මේ කවුද ප්ලේටෝ නේද කිව්වේ binary opposition සොක්‍රටිස් ප්ලේටෝ නේද කිව්වේ. බටහිරත් ඔය ඒ දර්ශනයෙන් යන්නේ. මේ දර්ශන ප්‍රශ්නයක් අහුවම yes ද no ද කියලා කිව්වේ නැත්තම් කලකිරෙනවා. උදාහරණයක් yes no නෙමෙයි තියෙන්නේ පරයාය කියලා. පරයාය කියන්නේ plural approach. එක කෙනෙකු එකම ප්‍රශ්නෙට බුදුහාමුදුරන්ගෙන් දෙන්නේ ප්‍රශ්න අහුවාම එක තැනකදී බුදුහාමුදුරු yes කියන්න පුළුවන්. තව තැනකදී no කියන්න පුළුවන්. තවත් තැනකදී yes නෙමෙයි noත් නෙමෙයි කියනවා. ඒ මොකද එතන මේ ප්‍රශ්නේ අහන කෙනාගේ අහන mentality එක වෙනස්. එතකොට හේතුව ඒක. එතකොට දැන් අර භාවනා කළාට පස්සේ අර එනවා මේ absence of feeling. එතනත් ඒ feeling නැහැ කියන්නේ
නැති අවස්ථාව මෙතන සතුටකුත් නැහැ දුකකුත් නැහැ. ඒකටද උපේක්ෂාව කියන්නේ? උපේක්ෂාව යන්නේ ඒක. ඒක තමයි ශූන්‍යතාවයේ අපට ක්ලෝස්ම අත්දැකීම. ශූන්‍යතාවය ඒ නිසානේ දැන් අර පංචම ධානයේ හතරවෙනි ධානයේ ගොඩක් අය නතර වෙනවනේ. පංචම ධානයකින් පස්සේ ඉතුරු වෙන්නේ උපේක්ඛා ඒකාග්‍රතාවනේ. යන විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව සහිත පඨම ධාන. ඊට පස්සේ විතක්ක අත්හැරලා විචාර පීති සුඛ ඒකාග්‍රතාව ဒုတိ ය ධානය. ඊළඟට පීති සුඛ ඒකාග්‍රතාව තතිය ධානය. ඊට පස්සේ සුඛ ඒකාග්‍රතාව හතරවෙනි ධානය. ඊට පස්සේ අවසානයේදී සුඛත් අයින් උපේක්ඛා ඉතුරු වෙනවා. මේ ඒකාග්‍රතාවය තුළ. එතනින් ගියන් පස්සේ තනියම යන්න බෑ මේ ඒකාග්‍රතාවෙන්. උපේක්ඛාව එකතු කරගන්නවා. ඒ කියන්නේ කිසිම සිතුවිල්ලක් නැති වෙලා ඉන්නකොට මේ දැන් උදාහරණයක් කියන්න කුණ්‍යයක් ගහලා ඒකේ නූලක් බැඳලා නයිලොන් නූලක් බැඳලා ඒක බැලුණයක් දානවා. එතකොට බැලුනේ කොහම වැනෙනවනේ. හැබැයි බැලුනේ උඩ ගිහිල්ලා තියෙනවා ෆ්ලෝට් වෙනවා. ඒ ෆ්ලෝට් වෙන්නේ මොනවද මේ අර මේ ඒකම මේකෙන් තියෙන්නේ උපේක්ඛාව හින්දා. හැබැයි කොහාටද යන්න නැතුව තියෙන අර ස්ට්‍රින්ග් එක හින්දා. ඒකාග්‍රතාව හින්දා. එතකොට අතෙන්ද ගියාට පස්සේ ඔය මේ ඊළඟට වැටෙන උපේක්ෂාව. ඒක උපේක්ෂාව තමයි අත් වශයෙන්ම ශූන්‍යතාවේ නැත්තම් එම්ටිනස් වල අපිට තියෙන මේ කිට්ටුම අත්දැකීම. ඒක හැබැයි දිගට එන්නේ නැහැ භාවනාවේදී. ක්ෂණික එක මොහොතකට ආව සමහර මාස ගාන අවුරුදු ගානකට එන්නේ නැහැ මොහොත. සමහර ඒ මොකද බලාපොරොත්තු වුණොත් එන්නේ නැහැ. බලාපොරොත්තු වුණාම තියෙන ඇන්සයිටිනේ. ඒද නැද්ද කියලා. ඒද නැද්ද කියලා. එතකොට එන්නේ නැහැ. එතකොට වැටලා ඉවරයි. ධ්‍යාන ඔය ඒකනේ බුදුහාමුදුරේ දේශනා කරන ධ්‍යාන වලට ඇලෙන්නේ නැතුව බෝධිපාක්ෂික ධර්ම වඩන්න කිව්වේ. බෝධිපාක්ෂික ධර්ම වඩන්න කිව්වේ ඒක ඔකයි හේතුව. මොකද ධ්‍යාන වලට පවා මේ ඇලෙන්න පුළුවන්. ඔය එතන යන්න ක්‍රමයක් නැහැ. එතනින් හරි යන්න ක්‍රමයක් එතනින් ඉන්නවා ඊට. එතනින් හරි යන්න කැමතිත් නැහැ. ඒකට තෘෂ්ණාව ඇති වෙනවා. ඒකට තෘෂ්ණාව වෙනවා. ඒක බැඳෙනවා ඊට පස්සේ එතන ලෞකික මොකද ධ්‍යාන ලැබුවා කියලා ඊට පස්සේ යාට ඉතුරු වෙනවා රූප රාගය ඉතුරු වෙනවනේ. කාම රාගය නැති වුණාට මම කියද රාග ගැන කියනකොට අර මොකද්ද කාම රූප අරූප කියන භවත්‍රයම ඒකාලෝක කරමින් බුදු වෙනවා කියන්නේ ඕකට. ඉතින් හේතුව තමයි කාම ලෝකෙත් තියෙන රාගය. ලිංගිකත්ව නිසා කාම රාගය. රූප ලෝකේ ලිංගිකත්වය සහ ඉන්ද්‍රිය පෙනවීමේ අසකරණාස දිව ශරීරයේ අසකරණාසයේ දිව මේ ඒවා පිනවීමේ ආශාව නැති වුණාට ශරීරයට ආසයි. එතකොට බ්‍රහ්ම ලෝක වල ඉන්නට රූප රාග. තවත් කට්ටියක් කියන අනේ මේ රූපේ දිරන්නේ නැතුව ඉන්න පුළුවන් නම් හොඳයි කියලා හිතනවා. ඒ අයට රූප රාගයටත් වඩා බය වැඩි අරූප රාග කට්ටියට. ඒ කියන්නේ දැන් ඒක මේ ඇල්කොහොල් උපමාව ගත්තොත් ඒක මේ ධර්මයට පාවිච්චි කරන්න ඉච්චර ඇල්කොහොල් ගැන කතා කරන්න ඕක නැතුණාට උපමාව හොඳයි. ඒ කියන්නේ ප්‍රශ්නයක් තියෙන කෙනෙක් සාමාන්‍ය විදිහට පොඩ්ඩක් ඇල්කොහොල් බීලා ඉන්නවා. සාමාන්‍ය ප්‍රශ්නයක් තියෙන කෙනෙක්. ප්‍රශ්නේ ගොඩාක් වැඩි කෙනා දවස් ගානකට සිහියෙන් නැති වෙන්න බොනවා. අන්න ඒ වගේ තමයි අරූප ධානය වල අරූප ලෝකෙට යන එක. සෑහෙන කාලයක් යනවාම මතක කරනවනේ. ඒ නිසා අරූප දැන් නමුත් බුදුහාමුදුරුවෝ පහළ වෙන කාලේ අරූප ධාන අරූප ලෝකයේ තමයි නිවන කියලා හිතුවේ ගොඩක් අය. දැන් අදටත් ඔය භාවනා කරන තාපසයෝ එයා හිතන්නේ එතෙන් ඩීප් එන්ඩ් එකට යන්න බලන්නේ. ඩීප් එන්ඩ් එකට ගියාට පස්සේ එන්න බෑ කාලයකට. බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කළා. බුදුහාමුදුරුවෝ කියන අර ඒක දැන් අපි මේ දේවවාදයන් වල දිගට වර්ටිකල් උඩට යන්න දෙනවනේ කෙලවරක් නැතුව යන්න උඩටම ගියාම යන්න කියන්නේ. නමුත් ධර්මයේ දැන් භාවනාව ගැඹුරින් භාවනා කරන අයට පෙන්නනවා. මම ඉදිරියට යනකොට කුඹ ගහක් වගේ එකක් දාලා ඕකේ මේ අතට අර කුඹ ගහේ හරස් අතර මේකක් තියෙන කෑල්ල වගේ එකක් පෙන්නන ක්‍රොස් එක වගේ. ඕක පෙන්නනවා. ඒක පෙන්නන්නේ එතනින් හරවන්න කියලා මේ පැත්තට. හරවන්න කියලා පෙන්නනවා. ඒ හරවන්න පෙන්නන්නේ ත්‍රිලක්ෂණේ වඩන අයට. ඔය TM වගේ කරන අයට ඔය transcendental meditation කුණ්ඩලිනි ඒවා කරන අයට අරූප ධානය වඩන අයට හරි ආස කෙලවර උඩටම යන්න. ඒවා අනන්තේනේ. අනන්තේ. එතකොට ඔය දැන් ඒකෙන් දැන් ඕනම කෙනෙක් දැන් ඔය ත්‍රිලක්ෂණේ මම ත්‍රිලක්ෂණයම අවබෝධ වේවා කියලා ත්‍රිලක්ෂණෙත් එක්ක තමයි බෝධිපාක්ෂික ධර්ම වඩන්න ඕනේ. සමහර අය ඉන්නවා ත්‍රිලක්ෂණේ තේරුම් ගන්න නැතුව බෝධිපාක්ෂික ධර්ම වඩන්න යනවා. හැබැයි ඒ වුණාට එයාලගේ හිත යටේ තියෙන්නේ අර පැවැත්ම ගැන. මොකද මේ sense of permanence කියන යටි හිතේ තියෙනවා. මං සදාකාලිකයි කියලා.
අර නිසා දැන් මම දන්න කෙනෙක් හිටියා ඉස්සර තද මේ කතෝලික අතින් ක්‍රිස්තියානි. පස්සේ ගොඩාක් භාවනාවට වැටිලා එයාට ක්‍රොස් එක පේනවා හරියට. මුලදී නෑ ක්‍රොස් එක දැක්කා එයා කීපතක කීනේ. භාවනා කරනකොට එයාට පෙනිලා. ඊට පස්සේ මට කිව්වා මට දැන් හොඳම අවස්ථාව මේ කියලා දෙන්න. මං කිව්වේ ක්‍රොස් එක පෙනුනේ ඔයා දකින්න විදිහට ක්‍රොස් එකද කොහොමද තිබුණේ කියලා. නෑ මේ අතට පොල්ලක් පෝල් එකක් වගේ එකක් පේනවා. ඒකේ මේ හරස් අතර තියෙන ලී කෑල්ල එතන එනවා යනවා පේනවා නැති වෙනවා පේනවා appear disappear ඔහොමයි තියෙන්නේ කිව්වා. ඊට පස්සේ මං තව මොකද්ද දැක්කේ තාම මොනක් ඔයාලා දකින්න ඕන කිව්වා. ඒකේ දකුණු පැත්තට යනකොට ඒ හිතපුවන් ඉඳ දික් වෙනවා කිව්වා මෙහාට. මේ පැත්තට යන්නේ. ඔව් යන්න කියලා. මම කිව්වේ ඒක ත්‍රිලක්ෂණය ඔයකට. ඔයාලට පෙන්වන්නේ ත්‍රිලක්ෂණ ඔයාගේ ක්‍රොස් එක නෙමෙයි ඔය පෙන්වන්නේ. ඊට පස්සේ ආ ත්‍රිලක්ෂණ භාවනාවට වෙන ගොඩක් අයට ඒක පෙන්නනවා. ඒතර බෝධිපාක්ෂික ධර්ම වඩනකොට ඒ ත්‍රිලක්ෂණේ පදනම් වෙලාම යන්න ඕනේ ඒ හින්දාම තමයි. ත්‍රිලක්ෂණ අවබෝධය නැති වුණොත් මේ ධ්‍යාන ලැබුණත් ඒකට ඇලෙනවා. එතකොට ත්‍රිලක්ෂණ අවබෝධයෙන් බලනකොට අර මේ කෙලස් අඩු ඇති වෙන එක අඩු වෙනවා. මොකද භූමි ප්‍රාර්ථනා තිබ්බටම බෑ. මොකද එතකොට අර ඒකට සපෝට් වෙන්නේ අර ත්‍රිලක්ෂණ අවබෝධය එතකොට. එතකොට ඔය මේ අන්නේ ශූන්‍යතා හැඟීම එනවා. එතකොට දුක්ඛ දෝමනස ඇති වුණත් එකයි නැති වුණත් එකයි ප්‍රශ්නයක් නැහැ. හිත කලකිරෙන්නේ නැහැ. සමහර භාවනාවට වාඩි වෙන්නේ අනේ නම් අද කකුල දෙන්න එපා කියලානේ. ඒ එහෙම නම් වාඩි වෙන්නත් හොඳ නැහැ. එතකොට භාවනාව කෙරෙන්නේ නැහැ දාට. උදාහරණයක් හිත යන්නේ. ඒකට හිත යන්නේ. ඊට පස්සේ ඒක කොයි වෙලෙයිද කියලා හිතන්නේ. එතකොට ඒක හරියන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම එතකොට අපි ඇති කරන්නේ නෙගටිව් ඉම්ප්‍රෙෂන් එකක්. දැන් මම දන්න සමහර භාවනාව ගැන නෙගටිව් ඉම්ප්‍රෙෂන් සංසාරයෙන් ගෙන ආපු අය ඉන්නවා. එහෙමයි මට හම්බෙලා තියෙනවා. සංසාරයෙන්ම ගෙන ආපු අය ඉන්නවා. සමහර අය ඉඳලා තියෙනවා මේ භාවනා කළාට අවසානයේදී කවුද කිව්වහම නෑ මේ නිවන කියලා විඳින දෙයක් නෑ කිව්වම අනේ එහෙමද කියලා කලකිරුණා. අනේ එහෙමද කියලා කලකිරුණාට මොකද පුරුද්දට භාවනාව කරනවා. ඒ වුණාට මාර්ගඵලයකට යන්න බෑ. යන්න බැරි සංසාරේ ආ විශ්වාස කරලා තියෙන අනේ නිවන වැඩක් නැහැ කියලා. එතකොට බෑ එහෙම. සනස පොඩි මේ ඉස්සලා අහපු ප්‍රශ්නයකට මේ තමුනාස මේ කලින් විග්‍රහ කරලා තියෙනවා. අර බයයි තරහයි ඒක මේ කොහොමද ඒක දෝෂ මූලිකයි. ඒක දැන් වෙන්නේ මෙහෙම ඔය මම ඒ ගන්න මේ අර අපේ biological response එකෙන් වෙන විදිය කියන්නම්. දැන් අපි දැන් මේ රොෂාන් මහත්තයා මම මේ මහත්තයාට කැමති නැහැ. ඔන්න පන්සලට එනවා දකින්නකොටම අන්න අදත් එනවා කියලා මම අන්න අදත් එනවා කියලා ඔහොම වෙන්නේ මගේ ඒක තමයි මගේ initial biological response එක. ඔහොම වෙනවනේ මම. එතන avoidance නේ. ඒක තරහනේ. ඒක එන්නේ දෝෂ මූලික හිතක්. මං මොහොන දෙන්න බෑ කියන්නේ මං බයක් තියනවා එයාට. ඒකයි. බයක් නැත්තම් එයා එනවා දැකලම ගිහිල්ලා මේ හතුර වුණාට කමක් නැහැ. එක්ක මං රොෂාන් මහත්තයාගේ හතුර වෙන්න පුළුවන්. එක්ක රොෂාන් මහත්තයා මගේ හතුර වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් මටනේ බය තියෙන්නේ දැන්. දැන් මෙතුමට නෑ ඒක. මම නියම කෙනෙක් නම් මම දොර ඇරලා ළඟටම එන්නත් කලින් එන්න කොහොමද කියලා අහනවා. එහෙම අහන්න ඕනේ. එහෙම ඇහුවා නම් මගේ ඒක දෝෂම බය නෑ එතන. ඒ නිසා බය කියන්නේ fear comes from the root of anger. ඔය නිසා තමයි fear comes the root of anger. ඒ කියන්නේ දෝෂ මූලික හිතක් තමයි බය කියන්නේ. ඔය නිසා තමයි ඔය දේවවාදී ආගමවල සඳහන් කළානේ fear God that would be the path to your salvation. ඔබේ විමුක්තියට මාර්ගය වෙන්නේ දෙවියන් වහන්සේ කෙරේ ඔබේ ඇති බයයි. බුදුහාම ඒක කලින්ම රිජෙක්ට් කළා. ඒක භක්තියට යනවා එතකොට. ඒ බය නිසා හැම යන්නේ. භක්ති කියන්නේ devotion. devotion එකට යනවා. එතකොට ඒ බය කියන එක මේ ඒකෙන් දැන් බය කියන එක හිතේ ප්ලාන් කරනවනේ දේවවාදී ආගම් වල. මම ආගම් වල නම් කියන්නේ නැතුව පොදුවේ දේවවාදී ආගම් කියන්නේ ඒකයි. මෞංකාර ආගම් වල මුලින්ම බය කරනවනේ. බය කරනවා එතන. God fearing කියන්නේ ඒක නේ. God fearing කියන්නේ ඕක. ඒක තමයි. God fearing. God fearing is the first the way to salvation. එහෙම නුගන්නන්නේ. එතකොට එතනදී ඇත්ත වශයෙන්ම දැන් බෞද්ධ මනෝවිද්‍යානුව බය කියලා කියන්නේ දෝෂ මූලික සිත. ඒක ඇති වෙන්නේ ඒ නිසා තමයි අපි මූණ දෙන්නේ නැත්තේ.
අපේ ඇත්තටම දැන් අපි කෙනෙක් කෙනෙකුට මග ඇරලා යනවා කියන්නේ මග අරින්නේ බයටනේ. යන්නේ තරහින් හැබැයි අන්න අදත් එනවා කියලා. ආදරය කරන කෙනෙක් ආවොත් එහෙම ලෝභ මූලික. ලෝභ මූලික ගේට්ටු ළඟ අනේ එනකම් මේ බලහින් ටික ගේට්ටු ළඟටම යනවනේ. ඒක ලෝභ මූලිකයි. එතනත් ප්‍රශ්නයක් වෙනවා එතනත් හැබැයි. ඇයි? එතන ඇලීමනේ ආපහු. එතකොටත් ගැටීමකින් තමයි නවතින්නේ. හැමදේම අන්න හරි. ඒක තමයි අර මජ්ක්‍ධිම නිකායේ බුදුහාර දේශනා කළේ ඇලීම සහ ගැටීම. ඒ කියන්නේ ඇලීම අනුරුද්ධය. ඒ කියන්නේ attachment එක. ඒක ඉවර වෙන්නේ අවසානයේ ප්‍රතිවිරෝධයෙන්, පටිවිරුද්ධයෙන්. ඒ කියන්නේ aversion එකෙන්, ගැටීමෙන්. ඒතකොට හැම සිතුවිල්ලක්ම පදනම් වෙලා තියෙන්නේ attachment and aversion. ඇලීමයි ගැටීමයි. ඇලීමයි ගැටීමයි. කොහෙද ලෝභ දෝෂ මෝහ සිතුවිල්ල මුල්ුනේ? ඒ මොහොතට සතුටක් වෙන්න පුළුවන්. හැබැයි අපෝ ගැටීමක් එනවා. ගැටීම එන්නෙම ඉස්සර වගේ ලස්සන නැහැ. ඉස්සර වගේ කතා කරන්නේ නැහැ. ඉස්සර වගේ ආදරේ නැහැ. නෙගටිව්නේ. අපෝ. ඒක ඒක එතකොට ආපෝ වෙන්නේ සූඛ. ඒකනේ. සොයන්නේ ඉවරෙච්ච ගමන් ඉතුරු වෙන්නේ ක. දූ ඉවරුනහම කොහොමද ඉවරන්නේ කම තමයි ආපෝ. සූඛ මම වචන දෙකට ආසයි එකයි. සූඛ. ඔය මම මේ ඇමරිකන් නෑ මම කියලා දෙන්නේ ඔහෙම මතක තියාගන්න කියලා. සූඛ දුඛ සමහර අය ඔකට මේ SKDK කියලා මතක තියාගෙන ඉන්නේ. SKDK කියලා. මේ අය. සුඛ දුක්ඛ ක ආපහු. S වලින් පටන් ගත්ත ඉවර වෙන්නේ K මේ K වලින්. ඊට පස්සේ D වලින් පටන් ගත්තත් ඉවර වෙන්නේ K වලින්. විශේෂයෙන්ම ළමයින්ට උගන්වනකොට මේ සමහර විට සමහර ළමයින්ට කතා කරනකොට සමහර ළමයි කතා කරලා කියනවා Pante today the whole day is DK. The whole day is SK. I know you asked me not to get impressed with SK because at least the last moment before going to bed I will end up in DK. ළමයි හරි ආසයි අර කෙටියෙන් කියලා දුන්නාම එහෙම. ඉතින් ඒක තමයි ප්‍රවාහයට කොට. දැන් ඔය පටිච්ච සමුප්පාදෙත් ඒකනේ අර කියන්නේ දැන් අර මොනවද දෙක විදිහට කියන්නේ ඒකනේ මේ මොනවද පච්චය සහ නිරෝධ කියලා යන්නේ. පච්චය කිව්වහම ඒ කියන්නේ arising ඇති වෙනවා මේක dependent arising. ඊට පස්සේ නිරෝධ වලදී ඔව් ඒක නැති කළා දානවා. dissolve වෙනවා එතන. එතකොට ඒක දැන් ඒක නේද පටිච්ච සමුප්පාද දේශනාවේ කොතනින් පටන් ගත්තත් තේරුම් ගන්න පුළුවන් කියන්නේ ඒක චක්‍රයක් විතර දකින්නේ ඒකනේ. ගණන් කරන්න පටන් අර කම්බි මොකද රෝදක ස්පෝක්ස් ගණන් කරන්න පටන් කෝකෙන් ගණන් කරන්න පටන් ගත්තත් යන්න පුළුවන්. නමුත් අර තෘෂ්ණාවටත් එහා දෙයක් තියෙන අවිද්‍යාව. තෘෂ්ණාව මූල හේතුව වුණාට පටිච්ච චතුරාර්ය සත්‍ය දේශනාවේදී තෘෂ්ණාව මූල හේතුව වුණාට දුකට පටිච්ච සමුප්පාද දේශනාවේ මූල හේතුව තෘෂ්ණාව නෙවෙයි නොදැනීම අවිද්‍යාව. පච්චය සංකාර අවිද්‍යා පච්චය කියලා පටන් ගන්න ඒකයි. මොකද ඒ නිසා එතනදී අර පැවැත්මට එන්න බලන්න හැබැයි අවිද්‍යා පච්ච සංඛාර සංඛාර පච්චය විඥානං විඥාන පච්චය නාම රූප නාම රූප පච්ච සලආයතන පච්චය පස්ස පච්චය වේදනා වේදනා පච්චය තණ්හානි. අර ප්‍රොසීජර් කියන්නේ එතන තමයි මමත්වයේ ගොඩ නැගෙන ටික. අපි පැවැත්මට එනකොට මමත්වයේ ගොඩ නැගෙන්නේ අර ස්ටෙප්ස් ටිකෙන්. ඒ ටික නිසා ඒක ඒ ස්ටෙප්ස් ටික අපේ ෆන්ක්ෂනල් selfhood එකේදී ක්‍රියාත්මක මමත්වයේදී බුදුහාමුදුරුවෝ පටන් ගත්තේ මේ දේශනාව තෘෂ්ණාව වලින්. හැබැයි ක්‍රියාත්මක මමත්ව නෙමෙයි අපි මුල අවිද්‍යාවනේ. එතන තියෙනවා එතන මේ අර මේ එතන තියෙනවා මේ ජෙනරටිව් මේ මොකද්ද රීප්‍රොඩක්ටිව් නැත්නම් ප්‍රොඩක්ටිව් සෙල්ෆ් එක. ඒ කියන්නේ ප්‍රොසෙසිව් සෙල්ෆ් එක. කාලය ඇති වෙන කාලයයි ඒ කියන්නේ self in the making ඊට පස්සේ functional self. ඔය දෙක නියන්නේ. අර හැදෙන කාලේ පටන් ගන්න අවිද්‍යාවෙන් ඉඳලා වේදනාවට එනකම්. එතනින් පස්සේ පුද්ගල එතනින් තමයි යන්නේ තෘෂ්ණාව ඊට පස්සේ ඊටු ටික යන්නේ. ඒ නිසා හැබැයි ඒ ටික චතුරාර්ය සත්‍ය දේශනාවේ කරන්න ගියා නම් එහෙම අර ටික වැඩක් නැහැ එතෙන්ද. ඒ ටික වැඩක් නැති ඉඳ අදාළ වෙන්නේ නැති ඉඳ පටිච්චසමුප්පාද දේශනාවට ඇතුළත් කළා අවිද්‍යාව ඉඳලා තෘෂ්ණාව දක්වා එන ටික. මොකද එතනින් තමයි මේ selfhood එක හැදෙන්න පටන් ගන්නෙ. මම කියලා. චතුරාර්ය සත්‍ය අවශ්‍ය වෙන්නේ ඒක කියලා දෙන එක නෙමෙයි. මූලික අවබෝධය මම නැති කරන විදිය. ඒ නිසා එතකොට තෘෂ්ණාව මූල දැන් හැමතැනම නැවත හට ගන්නවා තන කියන්නේ අවිද්‍යාවෙන් හින්දා කියලා නෙවෙයිනේ.
තෘෂ්ණා හින්දානේ මොකක්ද තියෙන්නේ දේශනාවද යථාපි මූලේ අනුපද්දවේ දල්හේ චින්නෝ රුක්කෝ පුනරේව රූහති. ඒ කියන්නේ අනුපද්ද. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම ගහක මොලින්ම උපටලා දැම්මේ නැත්තම් මුල් කෑල්ලක් හරි ඉතුරුනොත් ඒකෙන් ආපහු ගහ හැදෙනවා. ඒවම්පි තණ්හානුසේ 97 නිබ්බත්ති මොකද්ද දික පුනප්පුණං. ඒ කියන්නේ නිබ්බත්ති දුක්ඛමිතං පුනප්පුණං. ඒවම්පි තණ්හානුසේ 97. ඒ කියන්නේ 97 කියන්නේ සම්පූර්ණයෙන්ම ගලවලා උගුල්ලා දැම්මේ නැත්තම් තෘෂ්ණාව අනුසේ වශයෙන් කියන්නේ හිතේ තියෙන ටිකත් එක උගුල්ලා දැම්මේ නැත්තම් චින්නෝ රුක්කෝ පුනරේව රූහති. ඒ කියන්නේ අර කපලා දාපු ගහ ආය පැලවෙනවා වගේ. මුල් ගැලෙන්නේ නැහනේ. එතනදී බුදුහාර කල්පනා කරන්නේ ෆන්ක්ෂනල් සෙල්ෆ් එක. ක්‍රියාත්මක මමත්වය. එතනින් එහා තියෙන්නේ මම self in the making. මමත්වයේ හැදෙන පීවර ටික. ඒක චතුරාර්ය සත්‍ය දේශනාවේදී කළා නම් එතනට අදාළ නැහැ ඒක. එතකොට ඒ ක්‍රියාත්මක தත්ත්වයේදී අපි ඇඩ්‍රස් කරන්නේ තෘෂ්ණාව. එතකොට බෝධිපාක්ෂ ධර්ම වඩන්න ඕනේ. හැබැයි වඩනකොට ත්‍රිලක්ෂණ අවබෝධය තියෙන්න ඕනේ. අද වශයෙන් බුදුහාම ධර්මයේ පටන් ගන්න ත්‍රිලක්ෂණ මම දා කිව්වේ. ත්‍රිලක්ෂණයෙන් තමයි ධර්මයේ පටන් ගන්නෙ. බුදුහාමරගේ දේශන අනිත් ඒවා කලින් තිබුණා. සංසාරය ගැන තියෙනවා. ත්‍රිලක්ෂණ දේශනාව තමයි බුදුහාම අලුතෙන් හොයාගත්තේ. ත්‍රිලක්ෂණය ගැන කවුරුවක් කියලා නැහැ. මම අර එදත් කිව්ව ඉන්දියාවේ සමහර ආගමික ස්ථානවල බුදුහාමරගේ දේශනා මියුරල්ස් වල බිත්ති සුදුන් වල එක්ක ඇඳලා තියෙනවා. එහෙම නැත්නම් වාක්‍ය ස්ටේට්මන්ට් බුදුහාමරගේ කෝට්ස් ප්‍රකාශන තියෙනවා. බිත්ති වල ලියලා ත්‍රිලක්ෂණය ගැන කෝට් එකක් දාන්නේ නැහැ. දාන්න බෑ. ත්‍රිලක්ෂණය ගැන බුදුහාමර ත්‍රිලක්ෂණ දේශනාව ගැන කියමනක් නැහැ. ඒ ආගමික ස්ථාන කියන්නේ බෞද්ධ නොවන තැන්වල. ඇයි? එතකොට ඒවා කැප කරලා තියෙන දෙවියෝ ප්‍රාප්තම ඔක්කොම ඉවරයිනේ. ඔව් ඒක නැති වෙලා යනවා නේ. නැති වෙලා ඉන්නේ අනාත්මීය. මම ඔබ දවසක් ගිහලා බැලුවා. මම අහනකොට ඒක මම දන්න ස්වාමී කෙනෙක් හිටියා මම එයන් ඇහුවා ඊට පස්සේ. එයා මගෙන් මං කිව්වා නෑ මොකද. නෑ කියන්නේ කිව්වා. මං කිව්වා නෑ ඔයා මනාපෙන්නේ නෑ මනාපෙන්නේ නෑ මේ එයා ලංකාවේ පුරුදු වෙච්චි මේ ස්වාමී කෙනෙක්. මොකද ගොඩක් මේ දකුණු ඉන්දියාවේ කැනඩා ඇමරිකාවේ යුරෝපියන් මේ ස්වාමීලා නියම මේ ආධ්‍යාත්මික ට්‍රේනින් වලට යන්නේ ලංකාවේ ඉන්දියාවේ ලංකාවේ. ලංකාවට යන්නේ. මොකක්ද අර ප්‍රධාන කෝවිලක් තියෙන ලංකාවේ. ඒක තමයි නෑ මේ කොළඹ තියෙන. ඔව් කොළඹ ප්‍රසිද්ධ කෝවිලක් තියෙන කොහමද? ඔය වේල් එකේ එහෙම යන්නේ. වේල් පෙරහැරෙම යන්නේ. මෝතර පැත්තේ හරි මට්ටකුලි පැත්තේ. ප්‍රසිද්ධ කෝවිල. ඉතින් එතකොට මම එතකොට එයා මම කිව්වා ඊට පස්සේ. පස්සේ කිව්වා ඒක හරියට හරි. පස්සේ එයා කියනවා whenever I think about that teaching I feel threatened. Manko, it is not you, but your Atman feels threatened, right? Yes, that's what I mean by myself. I feel threatened. I awanko kiwe. ඒ මොකද එන්න සමහර අය ඉන්නවා ඒ ආගම අත්හැරලා පැවිදි වෙනා ඉන්නවා බුද්ධ ධර්මයේ. ඒ ස්වාමීලා ඉන්න සමහර අය අවබෝධ කරගත්ත අය. දැන් මෙහෙත් ඒකෙන් දැන් බටහිර ලෝකෙත් අර ඒ දේවවාදී ආගම විශ්වාස කරන අය එයා කියනෝනේ මේ ෆේත් ක්‍රයිසිස් එකක් ආවා කියනෝනේ සමහරු. එහෙම කියන අය ඉන්නවා හරියට. වෙලා යනද මට පොඩි කතාවක් කියන්න මම එදා කිව්වද මම අර මයාමි වල වෙච්ච සිද්ධියක් මම කිව්වේ. මම කියන්නේ මගේ ස්කෝලර්ෂිප් එක හම්බලා මයාමි ගියා. එතකොට මම ෆ්ලයිට් එක ටොරොන්ටෝ ඉඳලා ප්‍රමාදලා ගියේ. මේ කැල්ගරි ඉඳලා. ෆ්ලයිට් ඩිලේ වෙලා අවසානයේ මයාමි එයාපෝට් එකෙන් බහලා ටැක්සි එකක් කරන්න ගිහින් මම පොඩි ප්‍රොෆෙසර් කෙනෙක් අඳුරන යාලා පොඩි ඇපාර්ට්මන්ට් එකකට හොයලා තියලා බෑග් ටිකක් දාලා හොයාගන්න බෑ. පයින් යන දාගෙන යනවා දැන් ඔරියන්ටේෂන් එක ප්‍රමාදයි. දැන් පැය භාගයක් ගිහිල්ලා. හති දාගෙන බයයිනේ ෆස්ට් ඩේ නේ යනකොට මම උස මහත්තයෙක් එනවා. එගෙනලා ඔරියන්ටේෂන් එකට යන්න කිව්වා. මම කිව්වා යස් එන්න මම අරගෙන යන්නම් කිව්වා. ඉතින් මම දැන් අහන්න මම ඔබතුමා දන්නව නෑ නේ මෙන්න විදිහින් මම දන්නවා මම පස්සේ කියන්නම්කෝ කිව්වා. එන්න බෑ දැන් කතා කරන්න වෙලාවක් නෑ එන්නකෝ කිව්වා. අඬගහන ගියා. අඬගහන මම ඔරියන්ටේෂන් එකේ හැම රිලිජියස් ස්ටඩීස් ටේබල් එක වෙනම තියෙනවා. ඒ ඩිපාර්ට්මන්ට් එකේ ටේබල් එකේ වෙන අය වාඩි වෙන්නේ නෑ. ඒක මම ඊට පස්සේ ප්‍රොෆෙසර් බීරුත් කළා හිටපු කෙනෙක්. බලන්න ආගම කොච්චර පූජනීයද කියනවනම් අනිත් රවුන්ඩ් ටේබල් වල හිර වෙලා වාඩිලා ඉන්න මේ රිලිජියස් ස්ටඩීස් ටේබල් එකට එන්නේ නැහැ. ඉතින් පුටුත් ගොඩාක් මං ගිහලා වාඩි වුණා. ඊට පස්සේ ඔක්කොම වෙලා පන්ති පටන්ගෙන සතියකට පස්සේ රිලිජියස් ස්ටඩී ඩිපාර්ට්මන්ට් එකට මෙතුමා ආවා. ඇවිල්ලා මම රෙකෝඩ් වලින් නම කියන්නේ නැත්තේ. මේ ඇවිල්ලා මට ඇහුණා මේ ෆ්‍රන්ට් ඩෙස්ක් එකෙන් අහනවා කෝ උපනන්ද ඉන්නවද කියලා. කතා කළා. ඊට පස්සේ මම ගිහිල්ලා කතා කළා. මම තා TA කෙනෙක් ඉන්න මටත් අර ඔෆිස් එකේ පොඩි කොනක් තියෙනවා වාඩි වෙන්න. පුටුවක් තියෙනවා.
පස්සේ කතා කරනකොට මම ඇවිල්ලා කිව්වා මම ඔයාලට යමුද කෝපි එකක් බොන්න කැෆටේරියා මම යමු කියලා. දැන් මම කියන්නම් ඔයාලට වෙලා මම කිව්වා ඔව් සර් කියන්න කියලා. පස්සේ කිව්වා මම තියොලොජියන් කෙනෙක්. මම ආගමික දේශකයෙක්. මම ඉගෙන ගත්ත ඉගෙනුවේ හාවර්ඩ් වල. දැන් මේ විශ්වවිද්‍යාලයට ආවේ. මට ක්‍රයිසිස් එකක් ආවා මගේ ජීවිතේ. ෆේත් එක ගැන. ඒ මොකද මගේ පවුලේ අය ඉන්නවා ආබාධිත උපතින්. මම මගෙන් ඇහුවා උදේ දවල් රෑ මම යනවා ආගම් අදහන්න. ඇහුවා හරි. දෙවියන්ගෙන් ඇහුවා ඇයි ඔබ වහන්සේ මාව මැව්වා? ඒ මගේ අහවල ආබාධිත කළා මැව්වේ. සියල්ල මවන්නේ ඔබ නම්. එතකොට මවන්නේ සැප දෙන්න නම්. එතකොට මෙයා කලින් පැවතිලත් නැත්තම් මුල් මොරිජින් එක ඔබ වහන්සේගෙන් නම්. එතකොට මෙයාට කලින් මෙයා මේ ලෝකෙට ඇවිල්ලා දඬුවම් කරලා වරදක් කළා ඔබ වහන්සේලාට ගෙන්න ගන්න බැරි නම් පර්ගටෝරි කියලා උගන්වන එකට සුද්ධස්ථානය සුද්ධ කරන්න යනවනේ බැරිම නම් ගන්න ඔක්කොමලා. බැරිම කෙනෙකුට දාන්න දෙන්න. පර්ගටෝරි එකට එහෙම දාන්න පුළුවන්. නමුත් ඔබ වහන්සේ මේක මුලින්ම ඇති කරපු කෙනෙක් මෙයා. එතකොට මෙයා කලින් ඉඳලත් නැහැ. එතකොට මේ කියලත් නැහැ කොහෙවත් මේ ඔබ වහන්සේලාගෙන් එන අය කලිනුත් ඉඳලා ඔබ වහන්සේ ළඟට ගියාය කියලා කියලත් නැහැ. මෙයා උගත් කෙනෙක්නේ. ඒතර මෙයා ඒකෙන් කියන්නේ ලොජිකලි බැලුවොත් ඔබ වහන්සේ මුල්ම වතාවට මෙයාව මේ මැව්වේ. මැව්වේ ආබාධිතව. තේරුම් මොකක්ද? ඇයි එහෙම පරිගන්නේ? කියලා මෙයා මේ පූජකවරයෙක් අත්තරලා ඔක්කොම අත්තරෙන් හරියට බොයි බීමට වැටිලා. බීමට වැටලා දවසක් ඉන්නකොට මෙයා බීලා ඉතින් හැන්දෑ පොත් කියවන්න බලාගෙන ලයිබ්‍රරියට ගිහිල්ලා තියෙනවා. හාවර්ඩ් එකේ. ලයිබ්‍රරි පොතක් කරන කියවනකොට මෙයා අවසානයේ ડોක්ටරේට් එක කළේ නැහැ. මාස්ටර්ස් කස ડોක්ටරේට් එක කරකදී තමයි මේ ප්‍රශ්නේ ආවේ. ඒක දාලා කරගත් PhD කම්ප්ලීට් කළේ නැහැ. පොතක් හම්බෙලා. මම මොකක්ද දන්නේ කියලා මම කියන්න කියලා. What the Buddha taught by වල්පොල රාහුල කිව්වා. එතකොට මේ පොත ඊට පස්සේ මේ පොත මම ඉදා රෑ එළි වෙනකන් කියවලා මම බීලා හිටියේ මගේ වෙරි හිඳුනා ටිකක් කරලා මට වෙරි හිඳලා මට ඇඬුණා. ඊට පස්සේ තේරුණා ආයෙ බොන්නෙත් නෑ කියලා හිතුණා. ඊපස්සේ මම අදටත් බොන්නේ නෑ කිව්වා. මම කිව්වා කොහොමද? ඊට පස්සේ මේ පොත කියවනාම කිව්වලු මේ ඊට පස්සේ මට යා කියනවා මේ it wasn't the so-called God who created me that I now believe in. Is Rahul the God that I believe in now? කිව්වා. රාහුල නැමැති දෙවියන් වහන්සේ තමයි විශ්වාස කරන්නේ. මම බලපොල් රාහුල ආඳුර ගැන. පස්සේ කියන්නේ මේක බල කියලා ඒකේ තියෙනවා මේ අනාත්මය ගැන. ඒකේ උන්වහන්සේ අපේ රාහුල හාමුදුරුවෝ එකට කියන්නේ what the Buddha taught එකේ dependent origination කියන්නේ conditioned genesis. මොකද දැන් බයිබලයේ කියන්නේ genesis story එක කියලානේ. මූලෝත්පත්ති කතාවනේ. එයාලා පාවිච්චි Big Bang theory. එයාලා කතෝලික ආගමේ ඒ දේවවාදයන් වල පාවිච්චි කරන වචනේ origin නෙමෙයි genesis නේ. ඉතින් රාහුල හාමුදුරුවෝ බටහිරනේ සෝබෝන් විශ්වවිද්‍යාලයේ පොත ලිව්වේ. උන්වහන්සේත් එකට දාලා තියෙන conditioned genesis. ඒ කියන්නේ හේතුඵලවාදීව ඇති වෙන අපේ උත්පත්තිය. ඒ කියන්නේ පටිච්චසමුප්පාදේ. ඉතින් මෙයාට ඒක හිටුණාලු අර වචනේ දැකලා. ඉතින් කියවන බලන්න මොකද ජෙනසිස් කතාව මොකද්ද මේ කියන්නේ අපේ මූලාගම්බෙන් නෑ බැලින්න හැම මොහොතෙම මං ඉපදෙනවා මැරෙනවානේ. හැම මොහොතෙම ඉපදෙනවා මැරෙනවා කියලා කියවට මුලට මෙයා විශ්වාස කරේ නෑ කිව්වා පෙර ආත්මයක් ගැන පසු ආත්මයක් ගැන. හැබැයි එයා මුලදී දැක්කා කිව්වේ පොතේ කියලා තියෙනවානේ. හැම මොහොතෙම අපි ඉපදෙනවා මැරෙනවා ඒක ගත්තා කිව්වා. ඊට පස්සේ කාලෙක පස්සේ කිව්වා හරි. කර්මය ගැන කියවෙන් පස්සේ තේරුණා කිව්වා සමහර දේවල් කවුන්සලින් කළා හරි ගියේ නෑ. සමහර පුරුදු සමහර දේවල් මොනවා කළත් හරි ගියේ නෑ කිව්වා. එතකොට යනකොට මෙතන කර්මය කියලා දෙකුත් තියෙනවා කියලා. කර්මය විශ්වාස කරන එයා විශ්වාස කරා පෙර භවයේත් මං ඉඳලා තියෙනවා. කොහොම ඇවිල්ලා මට කිව්වා රාහුලට ට්‍රිබියුට් එකක් විතරයි මං ඔයා වෙත අඳ ගහන්න ගියේ. නැත්තම් මට හොස්පිටල් අපොයින්ට්මන්ට් එකක් තිබුණා. හොස්පිටල් අපොයින්ට්මන්ට් එක පැත්තකට දාලා මං ඔයාව අඳ ගහන්න ගියේ බුද්ධ ආගමට තියෙන ගෞරවයට. ඊට පස්සේ මං ඉන්නකන් එයා මේ ඔය පන්තියට එයා මම TAනේ එයාගේ අන්ඩර්ග්‍රැජුවේට් ක්ලාසස් ලෝවර් ඩිවිෂන් ක්ලාසස් උගන්වන මට එන්න දෙන ගෙස්ට් ස්පීකර් බදාදට හැම බදාදම මම ගිහිල්ලා එයා උගන්වන්නේ වර්ල්ඩ් රිලිජන් මමත් වර්ල්ඩ් රිලිජන් නේ එයා කියන බුද්ධ ආගම කොටසට උපනන්ද දෙයි කියලා. ඉතින් මං ගිහලා දවසක් දෙවෙනි දවසේ ගියාම මට ඒක ෂොක් එක වගේ. දැක්කහම එයා දැන් ප්‍රොෆෙසර් කෙනෙක් නේ එයා මට ආරාධනා කරන්න කලින් මම දැන් පුටි වාල්ලා ඉන්න අනිත් ශිෂ්‍යයන්ගේ පැත්තේ වැටිලා වැන්දා මට. වැන්දා අර ශිෂ්‍යෝ ඔක්කොම ෂොක් එක.
එක girl කෙනෙක් කිව්වා I wonder whether he's going crazy. But for sure he doesn't drink now. There must be something. There must be something else කියලා නැගිටලා කියලා කිව්වා. අද මම මෙයාට කතා කරන්න කියන්නේ උපරන්දට මේ the three signs of existence තිලක්කන ගැන කතා කරන්න කියන්නේ. අද ඒක ගැඹුරු අද බුද්ධිසම් කොටස තියෙන්නේ. මට වඩා එයා බෞද්ධ හාමුදුරු කෙනෙක්ින්ද එයා කියයි මං එහාට දන ගහලා වැන්දේ හේතුවක් තියෙනවා කියලා කිව්වා. ඊට පස්සේ ඒක මේ ඉතින් අහපල්ල ළමයි අහපල්ල දැන් ප්‍රශ්න බගෙන් ඇයි එහෙම වැන්දේ කියලාවත්. දැන් මෙයා දැන් මේක එයාට උත්තර දෙන්න. ඊපස්සේ එක ගර්ල් කියන ඔයයි කියලා. ඊට පස්සේ කිව්වා මෙහෙමයි. අර කතාව කිව්වා එයාගේ. මවනවා ඇයි ලෙඩ ඇතුව මවන්නේ. ඔය මැවුම්කාර ප්‍රශ්නේ නෑ උපනන්දට. බුද්දිස්ලා they are the luckiest in the world. බෞද්ධයන්ට ඒ ප්‍රශ්නේ නෑ. ඒ මැවුම් ගැන විශ්වාස කරන්නේත් නෑ. ඒ නිසා ඇයි ලෙඩ ඇතුව මැවුවේ කියන ප්‍රශ්නේ ඇති වෙන්නේත් නෑ. ඒ කට්ටිය හැමදේම බලන්නේ ත්‍රිලක්ෂණයෙන්. ඒ නිසා මං වැන්දේ ඒකයි කිව්වා එයාට. නැත්නම් එහෙම මේ රටවල එහෙම අර ෆිසිකලි වැටෙන්නේ නෑනේ. ඊට පස්සේ මේ මම කලකින් කතා කරන්න බැරි වුණා. ඊට පස්සෙත් එයා මේ මොනවා හරි ડિප්‍රෙස් වුණාම ඇවිල්ලා මට කතා කරන්නේ. කියනවා. නිතරම කියනවා තිලක්කන සේවුඩ් මේ තිලක්කන සේවුඩ් මේ. දැන් බලන්න මම ඒක කිව්වහම මට කල්පනා මම ඔය සමහර ලංකාවේ බනවලම කියවා මම කිව්වා දැන් ඔය කට්ටිය කොච්චර ඕක අහලා තියෙනවද? ක්ලික් උන්නේ නෑනේ, හිට් උන්නේ නෑනේ. බලන්න එයාට හිට් වෙච්ච හැටි. මං කෝ එයාගේ ක්ෂණ සම්පත්තිය හොඳයි. මං කෝ ඕකට තමයි ක්ෂණ සම්පත්තිය කියන්නේ. ගොඩක් අය ක්ෂණ සම්පත්තිය කියන්නේ බුද්ධාන්තරයක ඉපදෙන්න ඕන ත්‍රි හේතු කර්මයක් කරලා තියෙන එහෙම එකක් නෑ. මොමන්ට් එක ආවහම තේරුණා නම් අවබෝධය එනවා ක්ෂණිකව. දැන් අර සරුවත් හාමුදුරු ක්ෂණිකව රහත් වුණා. මේ කවුද දාරුචීරිය එක මොහොතෙන් අවබෝධය ලබා ගත්තා. අනේ ඒකනේ අර මනුෂ්‍ය ලෝකයේ අර දුක සැක දෙකම නිවනට අවබෝධ හේතු වෙනවා කියන්නේ ඕකනේ. අපායට යන chance එකක් ඇත්තෙම නැහැ. දුක වැඩි. දෙව්ලොවට යන chance එකක් නැහැ. සැප වැඩි. මිනිස් ලෝක දෙපැත්තම තියෙනවානේ. එතකොට එතනදී දැන් එයාගේ ඒක වෙනස් වුණේ තිලක්කන හින්දා ජීවිතේ. මේ මම ඒක කිව්වම ලංකාව උපාසකම්ම කෙනෙක් කිව්වා අනේ හාමුදුරනේ අපි ත්‍රිලක්ෂණයට වන්දනා කරනවා මේක කොහොම හිතුවේ නෑනේ කිව්වා. මං ගා ත්‍රිලක්ෂණය කියන්නේ මේ මොහොතේ තියෙන්න ඕන එකක් ඒක වන්දනා කරන්න ඕන එකක් නෙමෙයි උපාසකම්ම කිව්වා. අපේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා හුවම නිකන් හිතන්නේ අර ඒක අදාළයි කියලා හිතන්නේ නෑනේ. අපි අර ඒක දිහා බලන්නේ මේ පූජනීය විදිහටනේ. අර මහත්යට මහාචාර්යතුමාට ක්ෂණිකව ඒක හිට උනා. ඊපස්සේ ආ භාවනා කරනවා. භාවනා කළ සමාධිය කිව්වා මම බීමත් හරියට බොන්නම හිතෙනවා. බොන්නම හිතුවාම මම ඒක බොන්න නැතුවත් හරිනවා. ඔයා කියවන රූප ලෝකෙට යන්න වෙයි කියලා. I don't want to go to that world even for a moment කිව්වා. ඒ කියන්නේ එයා කියන්නේ ඩ්‍රින්ක් එක දැම්මම අමතකනේ අරූප ලෝකයට යනවා කියන්නේ ඕකට. ඉතින් එයා ඊට පස්සේ අරූප ලෝක ගැන කිව්වහම එයාගේ වෙන ආගමික ඉන්දියාවේ එක්කෙන හින්දු කෙනෙක් කිව්වම එයාට තරහ ගිහිල්ලා. ඔයා අපහාස කරන්න එපා අරූප ලෝක වලට මේ ඩ්‍රින්ක් එකක් ගැන කියලා. නෑ ඉතින් ඔයා නේ මම බෞද්ධයෙක් දැන් බෞද්ධයෝ නම් එහෙම තමයි කියන්නේ. මේ ත්‍රිලක්ෂණය කියලා. ත්‍රිලක්ෂණය වල පටන් ගන්නකොට මිනිහ නැගිටලා ගියා කිව්වා. අර කැමති උන්නේ නැහැ කිව්වා මේ මාත්‍රකය ඇදලා ගන්නවට. ඒතකොට ඒකයි ත්‍රිලක්ෂණ අවබෝධය අනිවාර්යෙන් තියෙන්න ඕන. මේ කියන්නේ ඒක ඇප්ලයි කළේ නැත්නම් ත්‍රිලක්ෂණ අවබෝධි තමයි අර කුසල පැත්තට යන්න ලේසි. බෝධිපාක්ෂ ධර්ම ගැන අහුවෙන්න කීයද ගොඩක් දුර ගියේ. බෝධිපාක්ෂ ධර්ම වඩනකොට අර ත්‍රිලක්ෂණ අවබෝධයෙන් යන්න ඕන. ගියේ නැත්නම් එන්නේ ලෞකිකත්වයට හිත එනවා, තීන මිද්ද එනවා. අනේ මේක කරන්න බෑ කියලා හිතෙනවා. එපා වෙනවනේ. නොකරින්න එක ලේසි. නොකරින්න එක ලේසි. ඔව්. නොකරින්න එක ලේසි. එපා වෙලා යන්නේකනේ අරතිය කිව්වේ තමම කිව්වේ. එහෙමයි. මාර්යාගේ දෝල තුන් දෙනා කියලා කිව්වේ. තෘෂ්ණා, තණ්හා දුවයි ලොකුම එක්කන වැඩිමාළුම කෙනා. ටිකක් මැචුවර්ඩ්. එයා සද්ද නැහැ සයිලන්ට්. ඇවිල්ලා පොඩ්ඩක් රවුමන් නටලා ගියා. තෘෂ්ණාවෙන්නේ පසුබිම හැදෙන්නේ. ඒකයි මම ඔය මාරුදුවතුන්ගේ නැටුම ගැන මම බලන්නේ සයිකොලොජිකල් ඉමේජරි විදිහට. අපේ ඉනර් සිනේරියෝ එක බලන්නේ. තෘෂ්ණා නැමැති දුව ඇවිල්ලා දැන් ආරය ඇවිල්ලා යුද්ධ කළා කෑ ගැහුවා මේව කළා හරියන්නේ නැහැ. මාර්යත් තරුණ දේවතාවෙක් සිද්ධාර්ථ කුමාරයා තරුණ කෙනෙක් ගණන් ගත්තේ නැහැ. ඉතින් මම හැම වෙලටම ගන්නේ මාරුදුවර තුන්දෙනා අනිත් එක තමයි ඔය මේ ভাইබ්‍රේෂන් වල සයිකික් ভাইබ්‍රේෂන් සුපර්නැචරල් ভাইබ්‍රේෂන් අපිට එනවනේ. ඔය මාර බලවේග ඒ සුපර්නැචරල් ভাইබ්‍රේෂන්
අපට වදින්නේ ඊට සමාන වයිබ්‍රේෂන් අපේ හිතේ තිබුණොත්. ඒක අන්තර්ගතන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ? ඒක Tamanට තේරෙනවා ඉතින්. කවුරු හරි කියන්න ඕනේ හැබැයි ඒක නෙගටිව් එකක් වෙනවා කියලා. නෙගටිව් එකක පැටර්න් එක දැනගන්න ඕනේ. මෙහෙම දෙයක් වුණා අවල් වෙලා මෙහෙම දෙයක් වෙනවා කියලා දැනගන්න ඕනේ. ඒක තමයි අපේ අකුසල් මතුවෙනවා කියන්නේ. මතුවෙනවා කියන්නේ ඒක. ඒ කියන්නේ supernatural vibration නිසා අපේ inner vibration activate වෙනවා. හැබැයි supernatural vibration වලට attract වෙන්නේ අපේ inner vibration වලට ground එකක් තියෙන හින්දා. ඒ කියන්නේ අපි ඒ කාලේ අකුසලයට සිත තියෙනකොට ඔව් ඒක සංසාරයෙන් ගෙනියන imprint එක. ඒ imprint එක තමයි අර ගබඩා මේ data ටික. තියලා activate කළාම අරකට එන ඉතින් අර දැන් මොනවද දැන් සිද්ධාර්ථ කුමාරයා තරුණයිනේ තාපස අවුරුදු 35යිනේ. තරුණ වයසේ හින්දා ඒ බයොලොජි එකේම ශරීරය තරුණයි හිත තරුණ හින්දා කොහොමත් අර අනුසය නැත්තම් මේ ඩෝමන්ට් විදිහට තණ්හා අරති රාග තුනම තිබුණා. මට තෘෂ්ණාවෙන් ඒක අර පළවෙනි දුව ඇවිල්ලා ෆීමේල්නේ. ෆීමේල් කෙනෙක් වෙලානේ උතන් ඕකනේ එතන. මේල් කෙනෙක් দমনය කරන්න ෆීමේල් කෙනෙක් දාන්න ඕන. ෆීමේල් කෙනෙක් দমনය කරන්න මේල් කෙනෙක් දාන්න. අද උනත් එහෙම දැන් භාවනා කරනකොට කාන්තාව ළඟට එන්නේ පිරිමියෙක්. පිරිමි ළඟට එන්නේ කාන්තාවක්. ඔය සුපර්නැචරල් අයත්. ඇතැම් අවස්ථාවලදී තව ට්‍රික් එකක් තියෙනවා. කාන්තාව ළඟට එවනවා කාන්තාවක්. පිරිමියෙක් ළඟට පිරිමියෙක් එවනවා. ඒ අප්‍රෝච් වෙන්න ලේසියි. හැබැයි ගේම් දැන් කාන්තාවක් ළඟට එන පිරිමියා අරගෙන එන්නේ ෆිගර් එකකින් පිරිමි නැත්නම් කාන්තාව ළඟට එන කාන්තාව අපියරන්ස් එකකින් ෆීමේල්. හැබැයි මේල් මේකක් අරගෙන ඉන්නේ. ඒ দমনය කරන්න බැරිම නම් ඇටැක් කරන්න බැරිම නම් එන්නේ. ඒතර කාන්තාව අනේ මේ ගෑනු කෙනෙක් නෙමෙයි ඇවිල්ලා ඉන්නේ භූතෙක් හරි කවුරු හරි කියනවා. ඒතර පිරිමි කෙනෙක් නා මේ තව පිරිමි කෙනෙක් ඇවිල්ලා ඉන්නේ මාව බන්ධනය කරන්න නම් එන්නේ වෙන කෙනෙක්නේ කියලා හිතනවා. එතකොට මේ සයිකික් ලෙවල් එකෙත් ඒ කියන්නේ ඇටැක් ভাইබ්‍රේෂන් සයිකික් ලෙවල් එකේ යන විදිහ. එහෙම එනකොට දැන් ඔන්න අතන මොකද්ද මම කියන්නේ තෘෂ්ණා තණ්හා කියන්නේ ඒක බෑග්ග්‍රවුන්ඩ් එකේ තෘෂ්ණාව අපේ තියෙන්නේ. ඒ නිසා තමයි අර ලොකුම දුව ඇවිල්ලා වැඩිමාළුම කෙනා ඇවිල්ලා රවුමක් දෙකක් නටලා ගියා. එමීට කලබල කළේ නැහැ. ඒ තෘෂ්ණාව හැටි එහෙමයි. ඒකෙන් තමයි පටන් ගන්න. ඊට පස්සේ අරතිය ආවා. අරතිය මේ අරතිය ඇවිල්ලා මොකද කරන්නේ මේ මොකද කරලා ෆැන්සි විදිහට නැටුවේ. ෆැන්සි විදිහට නටනගෙන භාවනා කරනවා හිටපු ගමන් මේ මොනවද YouTube ගිහිල්ලා හොඳ මියුසික් ක්ලිප් එකක් ට්‍රාන්ස් මියුසික් ක්ලිප් එකක් බලන්න හිතෙනවා. නටන එකක් මොනවා හරි එකක් ඩාන්ස් මොනවා හරි. අරතිය කියන්නේ ඩිස්ට්‍රැක්ෂන් එකනේ. හැම වෙලේම හොඳ වැඩක් කර කර ඉන්න ගමන් ඒක එපා කරලා දානවා එන්ටර්ටේන්මන්ට් පැත්තට. ඒ කියන්නේ භාවනා කරන කෙනා එන්ටර්ටේන්මන්ට් පැත්තට දානවා කියන්නේ අරතිය. අරතිය කියන්නේ ස්පිරිචුවල් පැත්තෙන් ඩයිවර් මේ ඩිස්ට්‍රැක්ට් කරන එක. එතකොට ඒ අරතිය ඇවිල්ලා නැටුවේ බොහොම ෆැන්සි විදිහට, කලර්ෆුල් විදිහට. එතකොට දෙවෙනි එක. ඊට පස්සේ බැරිම ඊට පස්සේ රාග උච්චාරණ රාගා කියවට රාග. එයා ඇවිල්ලා නැටුවේ තුන්වෙනි කෙනා ඇවිල්ලා නැටුවේ බුදුහාමුදුරන්ගේ ඇඟේ මූණේ නොගෑවෙන ගානට. හොඳ සුවඳට ඉම්ප්‍රෙස් වෙයි කියලා. ඒ රාගේ ඒ කියන්නේ රාගය කියන්නේ කිට්ටු මේකනේ. තෘෂ්ණාව බෑග්ග්‍රවුන්ඩ් එක. ඊට පස්සේ අරතිය කියන්නේ ඩිස්ට්‍රැක්ෂන් එක. ඊට පස්සේ රාග කියන්නේ බන්ධනේ. ඒ කියන්නේ කාය විඥානේ වඩවන දේවල් නේ. ඔව් වඩවනවා එතන. කාය සංකාර ඇති කරනවා විඥාන. බලන්න එතකොට මේ තුන මම ඔය මාර්ගදූරෙන් කතාවට හරි මම හැම වෙලේම බලන්නේ සයිකොලොජිකල් ඔබතුමාගේ සයිකොලොජිකල් බහිතුවම හරි ආසයි. හරි ෆැසිනේටිං. එතකොට අර සිද්ධාර්ථ කුමාරයා අහුුනේ නැත්තේ ආවේ ඒ විදිහට බලන් තෘෂ්ණාවනේ මුල. හැබැයි තෘෂ්ණාවට අවධානය යොමු කළා නම් ඒත් එක්කම ඩිස්ට්‍රැක්ට් වෙනවා. අයා දිහා බලනවා අරයා නටුම ඉක්මන් කරනවා. නටුම ඉක්මන් කරන අරයා ඇවිල්ලා හග් එකක් දෙනවා. එහෙමනේ ඒක සීක්වන්ස් මේ ඔකේ යන්නේ සීක්වන්ස් එකටනේ. ඒක සීක්වන්ස් එකේ නටුම යන්නේ. එතකොට ඒක මම ඒක දකින්නේ සීක්වෙන්ෂල් ඩාන්ස්. තුනම ඇවිල්ලා එතනදී බේරුණා ඊට පස්සේ. නමුත් අර පාරමී බල අන්න ඒකෙන් දැන් අර එතන තවත් තැනක දැන් අර මොනවද තියෙන්නේ අර මේ නම් නේමින් සෙරමනි එකේදී නම් තියෙන එකේදී නේද මේ කොණ්ඩඤ්ඤ බමුණ කිව්වනේ අනිවාර්යෙන් බුදු වෙනවා කියලා. අනිත් අය කිව්වනේ ගිහිගේ හිටියොත් සක්විත අන්නත ඊළඟ පොයින්ට් එක ඕකේ පුණ්‍ය කුසල පාරමිතාව. ගිහිගේ හිටියොත් සක්විති රජ වෙනවා. පැවිදුණොත් බුදු වෙනවා කියන්නේ හේතුව තමයි
බුදු වෙන්න පාරමිතා පුරන ඕනෑම බෝධිසත්ව කෙනෙකුට අවසානාත්මේ ඉබේ හම්බෙනවා බෝනස් එකක් විදියට සක්විති රජකම. ඒක ටැලි වෙනවා අර සීහනාද සූත්‍රයේ කිව්ව දේ කුසල වඩන කෙනාට පින් ඉබේ වැඩෙනවා කියන්නේ. ඒ කියන්නේ බුදු බව ප්‍රාර්ථනා කරන සක්විති රජකම ඉබේ ලැබෙනවා කියන්නේ කුසල් වඩන කෙනාට මේ ඔක මට රිසර්ච් පේපර් එකක් ලියන්න ඕන. ඉතින් කනෙක්ෂන් එකක් හෙව්වා ඔක. ඔය දෙක මට අහු වුණා ඊට පස්සේ. අර බමුණාගේ ප්‍රකාශයයි මෙතන චක්වති සීහනාද සූත්‍රයේ තියෙන අර ප්‍රකාශයයි. එතකොට ඕනෑම බෝධිසත්ව කෙනෙක් අවසානාන්ත ඉබේ සක්විති රජ වෙන්න පුළුවන් උත්සාහයක් නැතුව කියන්නේ මොකද වඩලා තියෙන්නේ කුසල් පාරමිතා. එතකොට සක්විති රජ වෙන්න ඕන ලෞකික පින ඉබේම වැඩිලා. නිසා බුදු වෙන්න දුෂ්කර ක්‍රියා කරන්න වුණාට සක්විති රජ වෙන්න ඕනේ නැහැ. මම බුදු වෙන්නේ නැහැ කිව්වනම් ඒ මොහොතේම දෙවිවරු ඇවිල්ලා මෙයාට පිළිගන්නවා මම සක්විති රජ විදියට. ඒ වගේ සක්විති රජකම් ප්‍රාර්ථනා කරාට ලැබෙන්නේ නැහැ. ප්‍රාර්ථනා කළොත් සක්විති රජකම් කියන වෘක්ෂ දේවතාකමක්වත් ලැබෙන්නේ නැහැ. ඒ මොකද අර ඇන්සයිටි එනවනේ. හම්බෙන්නේ නැද්ද කියලා. හම්බෙන්නේ නැද්ද කියලා. ඒ ඕක තමයි එතන කනෙක්ෂන් එක. අවසාන භවයේදී බුදු වෙන ආත්මයේදී සක්විති රජකම ලැබෙනවා කියන ඕකට. මාර්යත් වෙලා කිව්වනේ අර ධර්ම අවබෝධ කරගත්තාම මම මෙච්චර ගැඹුරෙන් හොයාගත්තේ කාටද මම මේක කියලා දෙන්නේ කියලා හිතුවා. කාටද මේක කියලා දුන්නේ කියලා හිතන්නේ කම්මැලි වුන්නේ නැහැ. බුදුහාමුදුර තමන්ගෙම ඇහුවා ඒක. ප්‍රශ්නේ අහලා උත්තරේ එන්න කලින් අර ආවා ඉක්මනට ළඟට. ඇයිලා රූපයක් මවාගෙන ඇවිල්ලා නිකන් වැඳලා ඉඳගෙන ආයේ රූපෙ මතක නැහැ කොහොමද බොහොම නිහතමානී රූපයකින් ආවේ. වැඳලා ඊට පස්සේ කිව්වා අනේ ස්වාමීනි මේ ඔබ වහන්සේ හිතපු දේ මට තේරුණා. දේවතාවයෙක් විතරයි මෙතන. ඔබතුමා දැන් තමයි මොලේ කල්පනා වුනේ. හරි. දැන් තමයි බුදු පරිවාර ගමේ සිංහලෙන් කියනවා දැන් තමයි ඔන්න ඔබතුමාට ඔබ වහන්සේට ඔබ තේරුනේ. යන්න ආපහු කිබල්පුර යන්න මේ පිය රජතුමත් වයසයි. අර ලස්සන බිසව යශෝදරා ඉන්නවා. පුතා උපන් දවසේ ආයේ පුතා බලාගෙන ඉන්නවා. ගිහිල්ලා රජකමත් බාරගෙන මේ බිසවත් එක්ක ඉන්නකො ඉතින් රාජධානිය කරගෙන කිව්වහම මේ මාරයා කිව්වා. ඒකට තියෙනනේ මාරෝ පාපිමා අන්තකෝ කියලා තියෙනවා වචනයක්. මාරෝ කියන්නේ මේ මාර කියන එකේ තේරුම කියන්නේ බලවේග විනාශ කරන එකනේ. පාපිමා කියන්නේ පාපිෂ්ඨ. ඒ කියන්නේ evil. අන්තකෝ කියන්නේ destroyer. or you are the mara the ultimate destroyer. ඔව්. ඊට පස්සේ බාහිමා විනාශ කරන කියලා කිව්ව ගමන්ම ගියා යන්නේ එතන. ඔය භාවනා කරන අයටත් එනවා ඔය ভাইබ්‍රේෂන් වලට මම මේ කිව්වේ. සයිකික් ভাইබ්‍රේෂන් වලට ඇවිල්ලා සමහර අයට දැන් මේක රෙකෝඩ් කරන හින්දාම කියන්නේ ඒක ගොඩක් දැනගන්න පුළුවන් සමහර දැන් ඔය දැන් ලිංගිකත්වයේදී ෆිසිකල් ඉරෙක්ෂන් එකක් නෙන්නේ. භාවනා කරන අයට කැමරෙන් භාවනා කරන අයට එනවා සයිකික් ඉරෙක්ෂන්. සයිකික් ඉරෙක්ෂන් එකේදී ෆිසිකල් ඉරෙක්ෂන් එකක් නැහැ එතන. අත තියලා බැලුවොත් එහෙම හැංගීමක් වන්නේ නැහැ. හැබැයි සයිකික් ඉරෙක්ෂන් එකක් දෙනවා මේ ඇතුලේ මේ බොඩි එකේ යට සයිකික් බොඩි එක තියෙනවනේ අපි. ඒක පිච්චෙන්න වගේ පටන් ගන්නවා. ගැඹුරෙන් නිකන් මේ ලිංගික හැංගීමක් දෙනවා. ඇත්ත කරලා බැලුවාම මොනවත් නැහැනේ. ඒ එතනදී ඒ සයිකික් විදිහටත් ඒක එනවා. ඒ තරම් අර අනුසය වශයෙන් ප්‍රබලයි රාගේ. රාගේ ප්‍රබලයි අනුසය වශයෙන්. නැත්නම් ඒ අවස්ථාවවලදී ඒක එන්ජොයි කරන්න පටන් ගත්තොත් අරයත් එනවා. මොකද අරමුණ යනවනේ? ඈ? ඒතකොට අරමුණ අරමුණ අපේ යනවා ඉතින්. ඔව් ভাইබ්‍රේෂන් එක වදිනවා ගිහිලා හරි. මෙයාව වටන්න පුළුවන්. ඒ ভাইබ්‍රේෂන් වල ඒ අර සුපර්නැචරල් කනෙක්ෂන් එක ඒක. සුපර්නැචරල් පැත්ත. කියන්නේ මේ පැරානෝමල් පැත්ත. සුපර්නැචරල් පැත්ත. සුපර්නැචරල් පැත්ත. ඒ කියන්නේ වෙන දෙවිවරුන්ගෙන ඉම්ප්‍රෙෂන් එක. එහෙම හරියටම දැන් මම දන්නවා අත්දැකීම් තියෙනවා ගොඩක් අයට. මගේ වෙන්න පුළුවන්, තවත් අයගේ වෙන්න පුළුවන්. එහෙම හරියට තියෙනවා. එහෙම සමහර දවස්වල දැන් එක උදාහරණයක් මම දන්නවා ඔන්න එක තැනකදී මේ එක මහත්තයෙක් එයා භාවනා කරනවා. එයා ඊට පස්සේ නෝනට කිව්වා මම ඊට පස්සේ විවාහ වෙන්නේ නැහැ ඔයත් එක්ක. අපි යාළුවෝ විදිහට යමු. කියලා මේ ඊට පස්සේ දවසක් පන්සල වල භාවනා කරලා හැන්දෑව ගෙදර ගියාම මෙයාට හිතුණලු ඒ මොනවා කියවත් සංසාරේ මගේ මේ නෝනා ඉන්න ඇතිනේ වයිෆ් මාත් එක්ක දුකට සැපට ඉන්න ඇතිනේ. ඕක ඉතින් අය ගියාම මොකද වෙන්නේ නේද? නැත්නම් ඒත් ඉතින් මෙයාත් එක්ක නම් මම දැන් කියවනේ මෙයාත් එක්ක යන්න බෑ කියලා. වෙන කවුරුනක් කමන්නේ එදා රෑ නිදා ගන්න දුන්නේ නැහැ. නොයේක් විදි දෙවඟුණු ඇවිල්ලා මෙයාගේ ඇඟේ වෙලනවා රෑට. මාව ගන්න මං තමයි හොඳ කියලා. පස්සේ රෑ නැගලා වතුර බීලා ඩිස්කස්ටිං කියලා මේ උඹලා ඔක්කොම මට වැඩක් නැහැ කියලා එළවල දාලා භාවනා කළා. ආයෙන්න දුන්නේ නැහැ. ඒ ඈත් ඉන්නවනේ එනවා ভাইබ්‍රේෂන් ෆීඩ් වෙන අය. නෙගටිව් අපේ නෙගටිව් පොසිටිව් දෙකම ভাইබ්‍රේෂන් වලින් ජීවත් වෙන මේ
හොඳ නරක ස්පිරිට් දෙකොල්ලම ඉන්නවා. කොටම ගාන්ධාරෝ දේව දැන් මම ඉස්සර ඒ දවස්වල රිසර්ච් එකකට ගිහිල්ලා ෆොටෝස් ගත්තා මම කියලා මම පැරානෝමල් ඒවට කැමතියි කියලා පැරානෝමල් ඇක්ටිවිටි. ඒ කැමරාවෙන් ළමයි සින්දු කියන තැනක ෆොටෝ ගත්තම ඔක්කොම බ්ලූ කලර්ස් ඔක්කොම බ්ලූ සර්කල්ස් වැඩිලා. අර ගාන්ධාර මියුසිකල් ස්පිරිට්ස්ලා ගොඩාක් ඇවිල්ලා ඉතින්. එයාලා කැමතිනේ මියුසික් වලට. ගොඩාක් ඇවිල්ලා හිටියා. ඒතන තමයි ඒ ভাইබ්‍රේෂන් වලට. මියුසිකල් ভাইබ්‍රේෂන්, අපේ සයිකික් ভাইබ්‍රේෂන්, අපේ එතකොට අර මෛත්‍රී පුළුවන් තරම් මෙත්තාව වඩන්න කියන්නේ ඔය හින්දා. මෛත්‍රී භාවනාවේ දෙන ভাইබ්‍රේෂන් වලදී අපට කාටවත් ඇටැක් කරන්න බෑ. නරක අය කොහොමත් ළඟට එන්නේ නැහැ. හොඳ අය වෙල එක ෆීඩ් කරනවා මිසක් හැබැයි මේ ළඟට එන්න බයයි. මොකද එයා දන්නවා අපේ රාගෙක හැංගින්නේ නැහැ. මෛත්‍රී ළඟට එන්නේ ভাইබ්‍රේෂන් වල. ভাইබ්‍රේෂන් ගැන ඔක්කොම කිව්වන්නේ. ඔව් බොහොම පින් හමුදුරනේ මට.